ජයෙන් ජයම වෙන්නයි වාසනාව වෙන්නයි ප්‍රාර්ථනා කරනවා දුවේ පුතේ ඔබ සියලු දෙනාටම. අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වයෙන් සංවිධාන නායකත්වයෙන් නෙස්ටමෝඩ් බලගන්වන දුරස්තව නැත්නම් ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවක් හැටියට කරගෙන යන මේ සම්මන්ත්‍රණ මාලාවේ අද ඔබ මේ එකතු වෙමින් ඉන්නේ භෞතික විද්‍යා විෂය පිළිබඳව ආදර්ශ ප්‍රශ්න ගණනාවක් සමග ගැටලු විසඳන ආකාරය පිළිබඳව දැනුවත් වෙමින් විභාගයට 2020 A level විභාගය සඳහා 100%ක්ම සූදානම් වීම අරමුණු කරගෙනයි. ඔව් ඔබ 100%ක්ම සූදානම් කරවන රට 100%ක්ම සූදානම් කරවන නෙස්ටමෝල්ඩ් බලගන්වන මේ ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවේ අද දවසේ ඊටාම උපරිම දායකත්වය ඵලදායීත්වය ලබා ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඔබ තමයි රටේ අනාගතය. දරුවෝ තමයි හෙට මේ රට බාර ගන්නට ඕනේ. පහුගිය කාලේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ ප්‍රශ්න වලින් සමහර වෙලාවට මන්දෝත්සාහී වුණු අවස්ථා තිබෙන්නට පුළුවන්. මනස කඩා වැටුණු අවස්ථා තිබෙන්නටත් පුළුවන්. නමුත් අප දැනගත යුතුයි. අප තේරුම් ගත යුතුයි. ප්‍රශ්න නොමැති කාලයක්, ප්‍රශ්න නොමැති ජීවිතයක්, ප්‍රශ්න නොමැති සමාජයක් අපට කෙදිනකවත් මුණ ගැහෙන්නේ නැහැ. නිසා ප්‍රශ්නවලට මුහුණ දෙමින්, ගැටලුවලට මුහුණ දෙමින්, ඒවා තේරුම් ගනිමින්, ජීවිතය විනිවිද දකිමින්, අනාගතය කරා අභියෝග ජය ගනිමින්, Tamanගේ ඉලක්කය පසු කර යන්නට ධෛර්ය සම්පන්නව අධ්‍යාපනය සඵලදායක කර ගැනීම ඉතාමත් වටිනවා. ඒ නිසා 2020 මේ එළඹෙන උසස් පෙළ විභාගයේ ඔබ 100%ක් ජයග්‍රහණය කරා පමුණුවන ප්‍රධාන සන්ධිස්ථානයක් බවට පත් වෙනවා නිසකයි. එහෙමනම් පුතේ අපි ආරාධනා කරනවා ඉතාමත් හොඳින් මේ සම්මන්ත්‍රණයත් එක්ක එකතු වෙන්න. මේ වෙනකොටත් සෑහෙන පිරිසක් අප සමග සම්බන්ධ වී තිබෙන බව දැනගන්න ලැබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා කිසියම් ප්‍රශ්නයක් මතුවුණොත් ඒ ප්‍රශ්න අපට මෙසේජ් කරන්න. ඒවා අපි කිසියම් ආකාරයකට අධීක්ෂණය කරලා ඔබට වැදගත් වන පොදු ප්‍රශ්න මේ සම්මන්ත්‍රණය තුල සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද ඔබට උපකාරයක් වන මේ සම්මන්ත්‍රණ මාලාවේ භෞතික විද්‍යා විෂය පිළිබඳව ඔබට කරුණු කියන්නට අපත් සමග එකතු වෙන්නේ මේ රටේ භෞතික විද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇති විද්වතුන් අතර ඉහළ නමක්, ගෞරවනීය නමක් හිමි කරගත් විද්වතෙක් තමයි එකතු වන්නේ. විශේෂයෙන්ම භෞතික විද්‍යාව පිළිබඳ එතුමන් අතින් ග්‍රන්ථ රාශියක් ලියවී තිබෙනවා. විශේෂයෙන්ම ඔබට වැදගත් වන්නේ උසස් පෙළ ඔබේ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අදාළ ග්‍රන්ථ ගණනාවක්ද එතුමන් අතින් සම්පාදනය වී තිබීමයි. එනිසා අප ආරාධනා කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය බාලෝදයා මැතිතුමන්ට ඔබ සමග එකතු වෙලා මේ සම්මන්ත්‍රණය මෙහෙවන්නට කියා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විපුල කුලතුංග මහත්මයාත් එතුමන්ට සහාය වන්නට අප සමග රැඳී සිටින බව මෙහිදී මතක් කරන්නට ඕනේ. මහාචාර්යතුමනි අපේ දරුවන් වෙනුවෙන් එහෙමනම් ආරම්භ කරමු සම්මන්ත්‍රණය. දූ දරුවන් සියලු දෙනාටම ආයුබෝවන්. මම ස්තුතියි කරන ලද හැඳින්වීම පිළිබඳව. මේ විබිනායක අපි අරමුණු කරගන්නේ දැන් කිව්වා වගේ මෙවර උසස් පෙළ භෞතික විද්‍යා විෂයට පෙනී සිටින දූ දරුවන්ට තමාගේ විභාගය සාර්ථකව කරගන්න යම් කිසි අත්පැලක් සැපීමටයි. ඉතින් මම මේ විබිනායක කොටස් දෙකකට බෙදලා තියෙනවා, ප්‍රධාන කොටස් දෙකකට. පළවෙනි කොටසේදී අපි සලකා බලනවා අපි කොහොමද සෛද්ධාන්තික දැනුම, ඒක අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් සෛද්ධාන්තික දැනුම ඉතාම හොඳට තියෙන්න ඕනේ. බහුවර්ණ ප්‍රශ්න වලට සහ රචනා ප්‍රශ්න වලටත් ඒ දෙකටම පිළිතුරු දෙන්න සාර්ථකව අපේ සිද්ධාන්ත දැනුම, මූලික සිද්ධාන්ත දැනුම ඉතාම හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඒ අරමුණු කරගෙන දැන් මෙතනදී අපිට ඔක්කොම සාකච්ඡා කරන්න බෑ පාඨමාලා පුරාම තියෙන සෛද්ධාන්තික කරුණු. මම උදාහරණ කීපයක් අපි සලකා බලනවා. ඒ උදාහරණ වලදී ඔයගලන්ට තේරෙයි අපේ දැනුම කොයිතරම් දුරට සාර්ථකද කියලා. ඉතින් අනිත් එක තව අරමුණක් තමයි මෙහි විභාගයට සූදානම් වෙන දූ දරුවන්ට තමාගේ විභාගය ගැන තියෙන බය, ඒ බය නැති කිරීමට, එහෙම නැත්නම් මානසිකව ඉහළ දැමීමට තමාගේ මානසික තත්ත්වය ඒකත් එක අරමුණක්. ඉතින් අපි හිතන තරම් භෞතික විද්‍යාව ඇත්තටම අමාරු විෂයක් නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ වැරදි විදියට. ඇත්තම හේතුව භෞතික විද්‍යාව ගණිතමය විෂයක්. අපි ඒක සලකන්නේ නැතුව ඒ ගැන අපි පුහුණුවෙන් වීම වෙන නිසායි ඇත්තටම භෞතික විද්‍යාව විෂය අමාරු වෙලා තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ
අපේ මුල්ම කොටස අපි වෙන් කරන්නේ සෛද්ධාන්තික කරුණු කීපයක් උදාහරණ වශයෙන් අරගෙන අපි සාකච්ඡා කරනවා. මොකද එතනින් ඔයගොල්ලෝ තේරුම් ගනි අපි සෛද්ධාන්තික දැනුම හරියට නැත්නම් අපිට භෞතික විද්‍යාව ප්‍රශ්න වලට උත්තර සාර්ථකව පිළිතුරු සපයන්න බැහැයි කියලා. ඉතින් අපි මෙතනින් අපි යමු හරි. අපි මේ ඊටාම සරල ප්‍රශ්නයක් අරගෙන අපි සාකච්ඡා කරලා බලමු. සරල සිද්ධාන්ත සරල සංසිද්ධියක්. රයිට්. මෙතනදී අපි පෙන්වන්නේ වාහනයක් ඉදිරියට ඇදෙනවා. ඉදිරියට ඇදිලා මේ බාධකයේ වදිනවා. වැදුනහම අර ඉන්න රියදුරු සහ තවත් මගීන් විසි වෙනවා ඉදිරියට. ඉස්සරහට විසි වෙනවා. එතකොට මේ මගීන් අර බඳ පටිය පැලඳගෙන තිබුණේ නැහැ. හරි? ඉතින් අපි හිතමුකෝ මේ ප්‍රශ්නෙට මේ වගේ සංසිද්ධියක් උපයෝග කරගෙන අපි මීට හේතුව ඇහුවොත් ඇත්තනම එක ප්‍රශ්නයකදී. හරි? බහුවර්ණ ප්‍රශ්නයකදී හෝ රචනා ප්‍රශ්නයකදී. හරි? හේතුව ඇහුවොත් අපි කොහොමද නියම පිළිතුරු දෙන්නේ? අපි ලකුණක් හරි දෙකක් හරි නියම කරලා තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට අපි කොහොමද ඒ ලකුණ ගන්න නියම භෞතික විද්‍යා පිළිතුරු සපයන්නේ කෙසේද? ඉතින් අපි දූදරුවන් උගක් වෙලා තියෙන්නේ භෞතික විද්‍යා පිළිතුර නියමාකාරයෙන් දෙන්න බැරි කමයි වෙලා තියෙන්නේ. උගක් අවස්ථාවලදී. නැත්නම් බහුවර්ණ ප්‍රශ්න කරද්දිත් ඒක තෝරා ගන්න බැරි කමයි තියෙන්නේ ප්‍රශ්නේ. හරි? අපි සමහරට මේකට එක එක විසඳුම් අපිට දෙන්න පුළුවන්. නමුත් භෞතික විද්‍යාත්මක පිළිතුර තමයි අපි බලාපොරොත්තු වෙන මාකින් ස්කීම් එකේ. ඉතින් අන්න ඒක නිසා අපි මම මේ උදාහරණ කීපයක් අරන් පෙන්නන්නේ. ඒතර අපි හරිය ඒ පැහැදිලි කිරීම දෙනකොට නියම භෞතික විද්‍යාව පැහැදිලි කිරීම දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතනවා හරි කියලා නමුත් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. හරි? දැන් ඔයගොල්ලෝ හිතා බලන්න විනාඩියක් හරි තත්පර කීපයක් හරි අරගෙන හරි මේක කොහොමද අපි තේරුම් කරන්නේ? ඇයි මේ මගින් එළියට විසි වෙන්නේ මේ වාහනේ බාධකයක හැපුණාම? හරි? තත්පර කීපයක් අරගෙන ඔයගොල්ලෝ හිතන්න. හිතලා ඔයගොල්ලෝ හිතාගන්න මොකද්ද මම ලියන උත්තරේ කියලා. හරි? එතකොට ඔයගොල්ලන්ට තේරෙයි හරි මම තබුන් කියන්න යන උත්තරේ නියම පිළිතුර අතර වෙනසක් තියෙනවද නැත්නම් එකමද කියලා. දැන් මෙතන අපි සලකා බලන්න ඕනේ වාහනය බාධකයේ වෙත ළඟා වෙද්දී මොකද්ද වාහනේ තත්ත්වය කියලා. ඒ කියන්නේ වාහනයටයි මගීන්ටයි තියෙනවා යම්කිසි ප්‍රවේගයක්. ප්‍රවේගයක් තියෙනවා. හරි? එතකොට ප්‍රවේගයක් තියෙනවා ගම්මිතාවයකුත් තියෙනවා. අපි ඒක දන්නවනේ. m වැඩි කිරීම වී ගම්මිතාවය. හරි? එතකොට මගීන්ටයි වාහනයටයි දෙකටම ප්‍රවේගයක් තියෙනවා ගම්මිතාවයක් තියෙනවා. හරි? දැන් මෙතන බාධකයක් මෙතන තියෙනකොට බාධකයක් ගැටුනොත් හරි? ඒ වාහනයේ චලිතයට ප්‍රතිවිරුද්ධව බලයක් යෙදෙනවා. හරි? ප්‍රතිවිරුද්ධව බලයක් යෙදෙනවා. ඒකට අපි කියන්න බලන්න ප්‍රතික්‍රියා බලය කියලා. ඒ ප්‍රතිවිරුද්ධ බලය නිසා හරි වාහනයේ චලිත ස්වභාවය වෙනස් වෙනවා. අපි චලිත ස්වභාවයට කියන්නේ අවස්ථිතිය. හරි? ඒතර අවස්ථිතිය වෙනස් වෙනවා. අවස්ථිතියත් එම මෙතන තිබුණු ගම්මිතාවය එකවරම ශූන්‍ය වෙනවා. හරි? වාහනයට සහ වාහනයට තිබුණු ගම්මිතාවය ඊටම ශූන්‍ය වෙනවා. නමුත් මගීන්ගේ තත්ත්වය මොකද? මගීන් බඳපටිය බැඳගෙන තිබුණේ නැහැ. එතකොට උනේ මගීන්ගේ ගම්මිතාවය වෙනස් කරන්න, එහෙම නැත්නම් චරිත ස්වභාවය වෙනස් කරන්න, එහෙම නැත්නම් අවස්ථිතිය වෙනස් කරන්න බාහිර බලයක් නැහැ. ඉතින් අන්න ඒක නිසා ඔවුන් ඒ ගිය වේගයෙන්ම ඉස්සරහට ඇදෙනවා. ඒක නිසා ඔවුන් විසි වෙනවා. හරි? ඒක තමයි තේරුම් කිරීම. ඒතර අපි පාවිච්චි කරන්න ඕනේ එතන අපි වචන පාවිච්චි කරන භෞතික විද්‍යාත්මක වචන. හරි? එතකොට අපි කීවර්ඩ්ස් කියලා කියනවා වාට. එතකොට අපි කතා කරන්න ඕනේ නිව්ටන්ගේ පළවෙනි නියමය ගැන කතා කරන්න ඕනේ. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කිව්වේ යම් කිසි වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න එමෙතන අවස්ථිතිය වෙනස් කරන්න බාහිර බලයක් අවශ්‍යයි. හරි? එතකොට වාහනයට බාහිර බලයක් තිබුණා ඒක නවත්තන්න. ඒකේ චලිත ස්වභාවය වෙනස් කරන්න. නමුත් මගීන්ට බාහිර බලයක් තිබුණේ නැහැ බඳපටිය නැති නිසා. බඳපටිය තිබුණා නම් බඳපටිය හරහා බාහිර බලය යෙදෙනවා. එතකොට මගීන විසි වෙන්නේ නැහැ. මගීන්ගේ ගම්මිතාව එකවරම ශූන්‍ය වෙනවා. ඉතින් එහෙමනම් නිව්ටන්ගේ පළවෙනි නියමය යොදාගෙන මේකට පිළිතුරු සපයන්න ඕනේ. හරි? කියන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව
වාහනයේ ගම්මිතාව වෙනස් කරන්න වාහනයේ අවශ්‍ය වෙනස් කරන්න බාහිර බලයක් තිබුණා. නමුත් මගීන්ගේ චලි ස්වභාවයේ අවශ්‍ය වෙනස් කරන්න බාහිර බලයක් තිබුණේ නැහැ. අන්න ඒක නිසා මගින්නේ ඒ අවශ්‍ය දේෙන් ඉස්සරහට යදිනවා. ඒ ගම්මිතාවේ අන්න ඒක නිසා මගින් ඉස්සරහට විසි වෙනවා. ඉතින් මම දැන් මේ කොළ එක එක උත්තර මේකට හිතා ගන්න ඇති. නමුත් මතක තියාගන්න එතකොට ලකුණක් ලබා ගන්න නම් නිවැරදි උත්තරේ දෙන්න ඕනේ භෞතික විද්‍යාත්මක පිළිතුර දෙන්න ඕනේ. ඒතර භෞතික විද්‍යා පිළිතුර අපි දෙනකොට මෙතන ගම්මිතාව ගැන එහෙම නැත්නම් අවශ්‍ය දේ ගැන කතා කරන්න ඕනේ. නිව්ටන්ගේ පළවෙනි නියම ගැන කතා කරන්න ඕනේ. හරි. ඉතින් අපි ඊළඟ තව උදාහරණයක් අරන් බලමු. දැන් මම මේ නිව්ටන්ගේ තුන්වෙනි නියම ගැන කතා කරන්නේ. මොකද නිව්ටන්ගේ නියම තුන තමයි මුළු යාන්ත්‍රික විද්‍යාව පුරාම තියෙන නිව්ටන්ගේ නියම තුන. හරි. චලිතය පිළිබඳ නිව්ටන් තුන නියම තුන. හරි. ඉතින් මෙතනදී මම කතා කරන්න යන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය ගැන. හරි. එතකොට අපි මේ බලමු වම් පැත්තේ රූපය ගැන, වම් පැත්තේ පිළිමය ගැන. එතකොට ඒකේ තියෙනවා ගුරුත්වාකර්ෂණ බලය. එහෙම නැත්නම් බර. හරි. පෘථිවියට ඇද ගන්නා බලය ගුරුත්වාකර්ෂණ බලය Fg වලින් ලකුණු කරලා තියෙනවා. හරි. Fg වලින් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතික්‍රියා බලය මේසිය මගින් නියදන ප්‍රතික්‍රියා බලය Fn වලින් ලකුණු කරලා තියෙනවා. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ මේක උඩ බලය mg නම් යට බලය r නම් mg සමානයි r කියන තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. හරි. ඉතින් අපි ඇහුවොත් එහෙම mg සහ r නිව්ටන්ගේ කීවෙනි නියමයට අයිති වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කියයි මේක තුන්වෙනි නියමයට අයිති වෙන්නේ කියලා. හරි. නමුත් ඒක වැරදි ඇත්තටම. හුඟක් දෙනෙක් මම දරුවන්ව හම් වෙන හුඟක් අවස්ථාවලදී මම මේක ඇහුවොත් එහෙම පාසල් දරුවන්ගෙන් ඒගොල්ලෝ 95ක් විතරම දෙන්නේ මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අයිති බල දෙක තමයි mg සහ r කියලා. හරි. කියන්නේ අපි අර වැරදි වැටහීම් ඇතුව තියෙන්නේ. හරියටම නිවැරදිව අපි සිද්ධාන්තය දන්නේ නැහැ. ඉතින් එතකොට අපි වරදිනවා MCQ එකකට හරි රචනා ප්‍රශ්නයක විස්තර කිරීමකට හරි යනකොට අපිට වරදිනවා අනිවාර්යයෙන්ම. හරි. එතකොට ඇයි ඒක වරදින්නේ? ඇයි ඒක එහෙම නොවෙන්නේ? උට හිතලා බලන්න. නිව්ටන්ගේ තුන්වෙනි නියමය හරියට දන්නවද ඔයගොල්ලෝ? ඒක පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. හරි. නිව්ටන්ගේ තුන්වෙනි නියමෙදී කරුණු දෙකක් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. හරි. ඒ විශේෂ කරුණු දෙක තමයි ඒ බල දෙක එකම වර්ගයේ බල දෙකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ නම් ගුරුත්වාකර්ෂණ බලයක් වෙන්න ඕනේ අනිත් එකත්. හරි. එමෙන්ම ඒ බල දෙක වස්තුන් දෙකක් මත ක්‍රියාත්මක වෙන්න ඕනේ. වස්තුන් දෙකක් මත ක්‍රියාත්මක වෙන්න. දැන් බලන්න ඒක වෙනවද කියලා. මේ ගුරුත්වාකර්ෂණ බලයත් පහළට ක්‍රියාත්මක වෙන්නේ පිළිමය මත. ප්‍රතික්‍රියා බලය ක්‍රියාත්මක වෙන්නේ පිළිමය මත. ඒතර බල දෙකම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ පිළිමය මත. එහෙමනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ තෘප්තිමත් කරන්න අවශ්‍ය තත්ත්ව වලින් දෙකක්ම ඉවත් වෙනවා. මොකද මේක ගුරුත්වාකර්ෂණ බලයක්, මේක ස්පර්ශී බලයක්. හරි? ප්‍රතික්‍රියා බලයක්. අනිත් එක මේක වස්තුන් දෙක එක වස්තුවක් මත ක්‍රියාත්මක වෙන්නේ. හරි? මේක මේ දෙකම එක වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ. බරයි එතන ගුරුත්වාකර්ෂණ බලයයි ප්‍රතික්‍රියා බලයයි දෙකම පිළිමේ මත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙමනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමය නෙමෙයි ඔය කියන්නේ. හැබැයි ඕක හරි. අපි ගණන් හදනකොට ඕක වැරදි ගැටලුවක් නෑ. Fg සමානයි Fn කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් mg සමානයි r කියලා දාන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නෑ. හරි? නමුත් ඒක නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අයිති බල දෙක නෙමෙයි. මොකද හේතුව ඒක එකම වර්ගයේ බල දෙකක් නෙමෙයි. වස්තුන් දෙකක් මත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි? එහෙමනම් මොකක්ද මෙතන හරි බල යුගලය? නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අයිති බල යුගලය මොකක්ද? මේ මෙතන තියෙනවා මේ ඔයගොල්ලන්ගේ දකුණු පැත්තේ බැලුවොත් එහෙම අර ගුරුත්වාකර්ෂණ බලය ඇඳලා තියෙන Fg කියලා ප්‍රතික්‍රියා බලය තියෙනවා Fn කියලා ඊට අමතරව පිළිමය මගින් මේසය මත යෙදෙන බලය අපි ඇඳලා තියෙනවා F-n කියලා. හරි? අන්න මෙතනදී පුළුවන් අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අයිති බල දෙක මොකක්ද කියලා. එකක් තමයි මේ මේසය මගින් පිළිමය මත යෙදෙන ප්‍රතික්‍රියා බලය. ඊට අමතරව මේ පිළිමය මගින් මේසය මත යෙදෙන තෙරපුම් බලය. හරි? තෙරපුම් බලය.
ඒතර ඒ දෙක සන්තෘප්ත කරනවා අර ඔක්කොම තත්ත්වයන් ටික. නිව්ටන්ගේ තුන්වෙනි නියමයයි තත්ත්වයන් ඔක්කොම සන්තෘප්ත කරනවා. මොකද මෙතනදී මේ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ වස්තුන් දෙකක් මත. මොකක්ද? Fn ක්‍රියාත්මක වෙන්නේ පිළිමය මත, F' ක්‍රියාත්මක වෙන්නේ මේසය මත. ඒතර වස්තුන් දෙකක් මත ක්‍රියාත්මක වෙන්නේ මේ බල දෙකම. ඒකම මේ දෙකම ස්පර්ශීය බල. එහෙම නැත්නම් තෙරපුම් බල. Fn කියන එකයි F' කියන එකයි දෙකම තෙරපුම් බල. අන්න එතකොට මෙතනදී හඳුනා ගන්න බලන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයයි බල දෙක කියන්නේ මෙතන මේසය මගින් පිළිමයට යෙදෙන ප්‍රතික්‍රියා බලය සහ පිළිමය මගින් මේසය මත යෙදෙන තෙරපුම් බලය. හරි? ඒක තමයි හරි එක. දැන් මේ වගේ ප්‍රශ්නයක් අපිට දීලා MCQ එකක් දීලා අපෙන් ඇහුවොත් එහෙම පිළිතුරු කීපයක් දීලා හුඟක් අය පෙළමෙනවා අර මේ දෙක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයටයි බල දෙක කියලා. නමුත් අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙන්නේ නිවැරදි වෙන්නේ මේ බල දෙකයි. එහෙම ඒ කියන්නේ පිළිමය මතයේ දෙන ප්‍රතික්‍රියා බලයයි පිළිමය මගින් මේසය මතයේ දෙන තෙරපුම් බලයයි. ඉතින් ඔයගොල්ලෝ මේ උදාහරණ දෙකනොත් ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඇත්තටම අපේ සමහර මූලික දැනුම අපි කොයිතරම් දුරට විභාගයට ලං වුණා සමහරට හරියටම හරි නෑ. ඒතර මේ වගේ අවස්ථාවලදී අපි ලකුණු කීපයක් ගිලිහෙන්න පුළුවන්. අපි මූල ධර්ම හරියට දන්නේ නැති නිසා. හරි? අපි තව උදාහරණයකට යමු අපි. හරි. මෙතන පෙන්නනවා අපිට මේ වම් පැත්තේ රූපේ පෙන්නනවා සරල අවලම්බයක් එළලා තියෙනවා කාර් එකේ මේ වාහනේ ඉදිරිපිට අසුනේ. හරි? අසුනට ඉහළින්. මේකෙදි ඒ සරල අවලම්බයම පිටිපස්ස දිශාවට හැරිලා තියෙනවා. හැබැයි කාර් එක ත්වරණය වෙනවා. මේක එක්ක නිශ්චලව තියෙනවා. එහෙම නැත්නම් නියත ප්‍රවේගයෙන් ඉදිරියට යනවා. මෙතනදී කාර් එක ඉස්සරහට ත්වරණය වෙනවා. ඒ සරල අවලම්බය පිටිපස ආසනයේ දෙසට, පසු ආසනයේ දෙසට හැරිලා තියෙනවා. ඒතර එතකොට අපි තේරුම් ගන්න පුළුවන් මේම දැන් අපි පිටින් හිටියොත් එහෙම මේ වාහනයට පිටින් අපි හිටියොත් ආවාසික රාමුවක් තුල ඒ කියන්නේ පෘථිවිය මත හිටියොත් අපිට මේක තේරුම් කරන්න පුළුවන්. මෙතන ඒක වේගයෙන් හෝ එහෙම නැත්නම් නිශ්චලව තිබුණොත් එහෙම මෙතන මේ කියන්නේ අවශ්‍ය නැහැ මේකට. හරි? මේක මෙහෙම දිනනවා. නමුත් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මෙතනදී කාර් එක ඉස්සරහට තෝරණය වෙනවා. එහෙමනම් සරල අවලම්බයක් ඉස්සරහට තෝරණය වෙනවා. එතකොට සරල අවලම්බයට තෝරණය වෙනවා නම් නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව තෝරණය හෝ මන්දනය වෙන ඕනෑම වස්තුවකට බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි? එතකොට මෙතනදී මේ ආතතියේ තිරස්සන් රචකයේ මගින් අවශ්‍ය කරන ඒ බලය සපයනවා. එතකොට එළියෙන් ඉන්න කෙනෙකුට වාහනේ කිසි ගැටලුවක් නැහැ. එයාට තේරෙනවා මේ අවශ්‍ය කර බාහිර බලයක් දෙන්න ඕනේ. ඒ බාහිර බලය සපයනවා තන්තුවේ ආතතියේ තිරස්සන් රචකයේ මගින්. හරි? එහෙමනම් ත්වරණය වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් කිසි ගැටලුවක් නැහැ ඒතකොට. ඒ කියන්නේ නිව්ටන්ගේ නියම පිළිපදිනවා එතන. ඒක බාහිරව ඉන්න කෙනෙකුට. ඒ කියන්නේ අවශ්‍ය ටික රාමුවක් තුල ඉන්න කෙනෙකුට. නමුත් වාහනේ පිටිපස ආසනයේ ඉන්න කෙනෙකුට මොකද වෙන්නේ? එයා කොහොමද මේක නිරීක්ෂණය කරන්නේ? එයාට පේනවා කලින් සිරස්ව දිමුණු පෙන්ඩුලම් එක එමෙන්න සරල අවලම්බය දැන් හැරිලා තියෙනවා. ඒ පිටිපස ආසනයේ දෙසට. නමුත් ඒක එහෙම ඒක එහෙම ඒ විදිහටම තියෙනවා. ඒතර බාහිර බලයක් ක්‍රියාත්මක වන බව පේනවා. නමුත් ත්වරණය වෙන්නේ ඒ මගියාට සාපේක්ෂව ඒක ත්වරණය වෙන්නේ නැහැ. ඉතින් එහෙම නොවෙන්න හේතුව මොකද? අපි මම මේ දැනගත යුතු දෙයක් මේ උගලන්ට අවධාරණය කරන්නේ මේ උදාහරණය තෝරාගත්තේ අපි දැනගන්න ඕනේ හරි නිව්ටන්ගේ නියම හරි පිළිපදින්නේ අවශ්‍ය ටික රාමු තුල පමණයි. ඉතින් ඒ වගේ අර මූලික දැනුම් හරි ප්‍රයෝජනවත් වෙනවා සමහර විට අර බහුවර්ණ ප්‍රශ්න විශේෂයෙන්ම අපි පිළිතුරු සපයනකොට. හරි? එතකොට මේ එළියක ඉන්න කෙනා හරි එළියේ ඉන්න කෙනා අවශ්‍ය රාමුවක් තුල ඉන්නේ. නමුත් වාහනයේ පිටුපස ආසනයේ ඉන්න කෙනාට එයා තෝරණය වෙනවා. ඒක තෝරණය වෙන පුද්ගලයෙක් හෝ තෝරණය වෙන වස්තුවක් හෝ තෝරණය වෙන වාහනයක් අවශ්‍ය ටික රාමුවක් නෙවෙයි. ඒක අවශ්‍ය ටික නොවන රාමුවක්. ඒක අවශ්‍ය ටික නොවන රාමුවේ හරි නිව්ටන්ගේ නියම ඒ නිසියාකාරයෙන්ම පිළිපදින්නේ නැහැ. අන්න ඒක හේතුව.
මේක මෙතන පෙන්නලා තියෙනවා සරල අවලම්බයක්. හරි? දුන්නක් සහ ඒට ගැට ගසලා තියෙන යම් කිසි ස්කන්ධයක්. හරි? එතකොට ඒක සරලානුවර්ති චලිතයේ යෙදෙනවා. හරි? ඉතින් අපි සරලානුවර්ති චලිතයේ යෙදෙනකොට අපි දන්නවා මේ ආවර්ත කාලය සමානයි 2π වර්ගමූල m8k කියලා. හරි? ආවර්ත කාලයේ t සමානයි 2π වර්ගමූල m8k කියලා. k කියන්නේ දුරු නියතය, m කියන්නේ ස්කන්ධය, t කියන්නේ ආවර්ත කාලය. ඉතින් මම මේ උදාහරණයක් ගත්තේ මේකයි පෙන්වන්න මේ සරලානුවර්ති චලිතය ගැන කියා දෙන්නේ නෙවෙයි. හරි? මොකද සමහර විට අපිට ප්‍රශ්නවල අපි දන්න සිද්ධාන්තයක් උපයෝගී කරගෙන එහි යෙදීමක් අපෙන් අහන්න පුළුවන්. එහි යෙදීමක් දිග ප්‍රශ්නයක හෝ يعني essay type ප්‍රශ්නයක හෝ MCQ ප්‍රශ්නයක කොටසක් වශයෙන් අපිට අහන්න පුළුවන්. ඒක. ඉතින් එහෙමනම් මේක උදාහරණයක් මේක. හරි? ඉතින් ඒතර අපි දන්නවා මෙහි ආවර්ත කාලය රඳා පවතින්නේ ස්කන්ධය සහ ධ්‍රුවණීයතය මත. හරි? ඉතින් අපි හිතමු බලන්න උදාහරණයක් වශයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ඉන්න පුද්ගලයෙකුට ඕන වෙනවා තමාගේ පදාර්ථ ප්‍රමාණය ස්කන්ධය මැනගන්න. හරි? බර නම් මැනගන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා. මොකද බර රහිත අවස්ථාවක ඉන්නේ. නමුත් ස්කන්ධය මැනගන්නේ කොහොමද? මොකද දීර්ඝ කාලෙක ඉන්නකොට සමහර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමාගේ ස්කන්ධය දැනගැනීම වෙනස් වෙන ආකාරය දැනගන්න ඕනේ. මොකද ඒක ශරීර සෞඛ්‍යයට අවශ්‍ය සාධකයක්. ඉතින් අපිට මේ වගේ අවස්ථාවක් දීලා හරි අපෙන් ඇහුවොත් මේක කොහොමද ඒ වගේ අවස්ථාවක කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්නකොට කොහොමද අපි ස්කන්ධය මැනගන්නේ කියලා යම්සි පුද්ගලයෙක්ගේ. ඉතින් අපි දැන් සරලානුවර්ති චලිතයේ ප්‍රශ්නයක් නම් ඒක අගට ආවට පස්සේ අපිට යම්සි අදහසක් එන්න පුළුවන් ඇත්තටම. හරි? ඒ අදහස අපිට ලියලා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් සමහරට ඒක හරියන්නත් පුළුවන්. ඒතකොට එක ක්‍රමයක් තමයි මේක. ඒ කියන්නේ අපි දන්නවා සරලානුවර්ති චලිතයේ ආවර්ත කාලය රඳා පවතින ස්කන්ධය මත රඳා පවතිනවා. ඒක බර ගැටලුවක් නෑ එතෙන්ට. හරි? එහෙනම් අපි ආවර්ත කාලයේ ඒ පුද්ගලයාව සරලානුවර්ති චලිතයට භාජනය කරලා අපිට ආවර්ත කාලය හොයාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔහුගේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. හරි? ඉතින් මෙතන සමීකරණය ලියවිලා නැහැ. නමුත් මේ වගේ ආසනයක හිඳුවලා සරලානුවර්ති චලිතයේ යෙදෙන්න සැලසුවොත් එහෙම අපිට ආවර්ත කාලය මෙන්නාම එතකොට මේ පුද්ගලයාගේ මේ ආසනයේ දෙකේම ස්කන්ධය හොයාගන්න පුළුවන්. ආසනයේ ස්කන්ධය දන්නවා නම් ඒ පුද්ගලයාගේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමහරට යෙදීම් වෙන අවස්ථා තියෙනවා අපේ ප්‍රශ්න පත්‍රේ. අපි දන්න සිද්ධාන්තයක් උපයෝග කරගෙන හරි කෙටි පැහැදිලි කිරීමක්. කෙටි යෙදීමක්. ඉතින් සමහරට ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. හරි? ඉතින් මෙතන පෙන්නනවා මේ යම්සි පුද්ගලයෙක් ඔන්චිල්ලාවක් පදිනවා. හරි? ඉතින් ඒ වගේ අවස්ථාවක අපි දැනගන්න ඕනේ හරියටම කරුණු මේ ඔන්චිල්ලාවක ආවර්ත කාලය රඳා පවතින්නේ මොන කරුණු මතද කියලා. හරි? මොන සාධක මතද කියලා. ඉතින් අපි දන්නවා ඒක t සමානයි 2π වර්ගමූල L8g. L කියන්නේ දිග තන්තුවේ. හුඟක් වෙලාවට අපි දන්නේ දිග කියන්නේ මොකක්ද කියලා. සමහර වරද්දා ගන්නවා. හරි? ඒ දිග කියන්නේ හැමීටම ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට එතන ස්කන්ධ කේන්ද්‍රයට දිග. එල්ලෙන තැන ස්ථානයේ ඉඳලා. හරි? ඒතර මෙතන පැහැදිලිව පේන හැමනම් යම්සි දෙකකින් හිටගෙන අපි ඔන්චිල්ලා පැද්දොත් එහෙම හරි? ඔහුගේ ආවර්ත කාලය අඩු වෙනවා. හරි? ඒ වගේ මිදගත්තොත් L වැඩි වෙනවා. ඒතර ආවර්ත කාලය වැඩි වෙනවා. හරි? ඉතින් ඒ වගේ අපි අර හරියටම සරල සිද්ධාන්ත. හරි? සමහර අපි දන්නේ අපි නිකන් L කියලා ඔය දානවා. දාලා අපි ගණන් හදනවා. අපින් ඇහුවොත් L කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ හරියටම ස්කන්ධ කේන්ද්‍රයටයි කියලා. සමහර බෝලයක් නම් සරලානුවර්ති චලිතයේ යෙදෙන්නේ බෝලේ ගැට ගහපු තැනට විතරයි මනිනවා L කියලා. හරි? ඒක හරියටම ස්කන්ධ කේන්ද්‍රයට මනින්න ඕනේ. හරි? අපි තව උදාහරණයක් සලකා බලමු. දැන් මෙතන පෙන්වනවා මේ පිරිමි ළමයෙක් මේ කිසි ට්‍රොලියක නැගලා සරලානුවර්ති චලිතයේ යෙදෙනවා. මෙතන දුන්න තියෙනවා. ඒකම මේ වැලි බෑග් එකක් තියෙනවා. හරි? බෑග් එකක් ඒ ට්‍රොලි එකේ තියෙනවා. හරි? ඔහු
මොකක්ද ඒ සරලවර්තී චක්තිය යෙදෙන සොලිය සමතුලිත අවස්ථාවට ආවට පස්සේ එතන එක්සානයේ බිඳුව ස්ථානයට කියන්නේ ඒ කියන්නේ විතතියක් නොමැති අවස්ථාවට දුන්නේ විතතියක් නොමැති අවස්ථාව එහෙම නැත්නම් සමතුලිත අවස්ථාව කියන්නේ මධ්‍ය ලක්ෂයට හරි මධ්‍ය ලක්ෂය සමතුලිත අවස්ථානයේ මධ්‍ය ලක්ෂයට පැමිණියාම මේ වැලි බෑගේ එළියට දානවා හරි මම ආපහු කියන්නම් මේ සරලානුවර්තී චලිතයේ යෙදෙනවා මේ පිරිමි දරුවා මේ ට්‍රොලි එකේ ඔහු ට්‍රොලිය මධ්‍ය ලක්ෂයට ආපු අවස්ථාවේ ඒ කියන්නේ එක් සමාන බිඳුව ලක්ෂයට ආපු එක් සමාන බිඳුව අවස්ථාවට පැමිණියාට පසුව මේ වැලි බෑගේ එළියට දානවා. දැන් අපින් ප්‍රශ්නයක් අහනවා දැන් මොහුගේ ඉදිරියේදී සිදුවන චලිතයේදී විස්තාරය කලින් විස්තාරයට වඩා වැඩි වෙනවද අඩු වෙනවද සමාන වෙනවද කියලා. හරි? ඉතින් ඔයගොල්ලෝ විනාඩි තත්පර ගානක් හිතන්න බලන්න මේකට. හරි මම මේ උදාහරණය ගත්තේ ඇත්තෙම සරලානුවර්තී චලිතය ගියා දෙන්න නෙවෙයි. හරි? ඇත්තට මේ උදාහරණය ගත්තේ අපේ සමහර භෞතික විද්‍යා ප්‍රශ්න විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්න හරි වලට උත්තර දෙනකොට අපි පුරුදු වෙන්න ඕනේ ගණිතානුකූලව තර්කානුකූලව අපි මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. හරි විශේෂයෙන් ගණිතානුකූලව සමහර ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න අපි ගණිතමය මාර්ගයක් තියෙන්නේ ඇත්තටම. මේක හොඳ උදාහරණයක්. ඒක මම මේක ගත්තේ මේක ගණිතානුකූලව හිතන්න ඕනේ. හරි මේ කියන්නේ ශක්තිය ගැන චාලක ශක්තිය, විභව ශක්තිය ඒවත් උපයෝගී කරගෙන ගණිතානුකූලව හිතුවොත් මේකට උත්තරේ හොයාගන්න පුළුවන්. හරි දැන් ඔහු මේ වැලි බෑගේ අතින්නේ අර මධ්‍ය ලක්ෂයට ආපුවම. මධ්‍ය ලක්ෂයේදී අපි දන්නවා උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. උපරිම ප්‍රවේගයක් තියෙන්නේ හැබැයි විස්ථාපනයේ බිඳුවයි. විස්ථාපනයේ බිඳුවයි උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. විස්ථාපනයේ බිඳුව හින්දා ප්‍රත්‍යස්ස විභව ශක්තියක් නැහැ. චාලක ශක්තිය පමණයි පද්ධතියේ තියෙන්නේ. එතකොට ඔහු ඒ අවස්ථාවේ වැලි බෑගේ බීමට දැම්මොත් ඉතින් අපි දැනගන්න ඕනේ වැලි බෑගේ නිකන් නෙමෙයි බීමට යන්නේ. චාලක ශක්තියත් අරගෙනයි බීමට යන්නේ. මොකද වැලි බෑගයට තිබුණ වේගයක්. හරි? ඒතර ඒ චාලක ශක්තියත් අරගෙන වැලි බෑගේ බීමට ගියාම පද්ධතියේ චාලක ශක්තිය අඩු වෙනවා. ඒ චාලක ශක්තිය තමයි පරිවර්තනය වෙන්නේ විභව ශක්තියට. එහෙමනම් ඊළඟ විස්තාරය අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ කලින් විස්තාරයට වඩා. ඉතින් අන්න එහෙම ගණිතමය තර්කානුකූලව තමයි අපිට පිළිතුරු හොයාගන්න තියෙන්නේ. ඉතින් අපි ඒක නිසා අපි දැනගන්න ඕන භෞතික විද්‍යාව පුනරීක්ෂණය කරද්දී මේ දවස්වල අපි ප්‍රශ්න පත්‍ර වලට උත්තර දෙද්දී ගණන් හදනකොට හුඟක් වෙලාවට බහුවර්ණ ප්‍රශ්න වලදී හරි අපි ගණිතානුකූල ක්‍රමයන් අනුගමනය කරන්න ඔයගොල්ලෝ පුරුදු වෙන්න. ඒතර ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පහසු වෙනවා ඇත්තටම. හරි. ඊළඟ අවස්ථාවේ ඔහු වැලි බෑගේ අතාරින්නේ විස්තාරයට ගියාම උපරිම විස්ථාපනයට ගියාම. ඒතකොට දැන් අහනවා නැවතත් ඔහු වැලි බෑගේ අර විස්තාරයේදී අතෑරියොත් ඊළඟ විස්තාරයට මොකද්ද වෙන්නේ කියලා. හරි? පද්ධතිය ඊළඟ විස්තාරය අඩු වෙනවද කලින් එකට වඩා වැඩි වෙනවද නැත්නම් සමානද? ඒක අහනවා. හරි? ඉතින් ඔයගොල්ලෝ තත්පර ගානක් කීපයක් මම දෙන්නම් පොඩක් හිතලා බලන්න. හරි. දැන් අපි බලමු අර ගණිතමය තර්කානුකූල අපේ පිළිතුරු හොයාගන්නේ කොහොමද කියලා. ඒ ගණිතමය විදියට තර්කයෙන් ගිහිල්ලා කොහොමද පිළිතුරු හොයාගන්නේ කියලා. අපි මෙහෙමයි මේක විශ්ලේෂණය කරන්නේ. දැන් ඔහු ඒක අතාරින විස්තරයට ගියාමනේ. දැන් සරලානුවර්තී චලිතයේ දෙන වස්තුවක් විස්තරයට ගියාම මොනවද තියෙන ශක්තිය? එහි ප්‍රවේගයේ බිඳුවයි. එහෙමනම් චාලක ශක්තියක් නැහැ. තියෙන්නේ විභව ශක්තිය පමණයි. හරි? ඒතකොට විභව ශක්තිය කොහෙද තියෙන්නේ? උපරිම විභව ශක්තිය අපි ලියනවා භාගයයි KA වර්ගය. K කියන්නේ දුනු නියතය, A කියන්නේ විස්තරය.
හරි එහෙමනම් මුළු විභව ශක්තිය තියෙන්නේ මුළු ශක්තිය තියෙන්නේ දුන්නේහි තමයි මුළු ශක්තිය තියෙන්නේ. චාලක ශක්තියක් නැහැ. වැලි බෑගයටවත් එතන ඉන්න මේ දරුවටවත් ශක්තියක් නැහැ. දුන්නේ තමයි උපරිම ශක්තිය තියෙන්නේ. මුළු ශක්තියම තියෙන්නේ දුන්නේ තියෙන්නේ. එහෙමනම් වැලි බෑගය බිමට දැම්මයි කියලා දුන්නේහි ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. භාගයක ඒ වර්ගය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? ඊළඟ අවස්ථාවේ නැවතත් අර විස්තරයම ලැබෙනවා. නැවතත් අර විස්තරයම ලැබෙනවා. හැබැයි වෙනසක් වෙනවා. මොකද්ද? දැන් පද්ධතියේ අපි පොඩි කැළඹීමක් කරලා තියෙනවා. කියන්නේ වැලි ගෝණිය වැලි බෑගේ එළියට දාලා තියෙනවා. ඉතින් එහෙමනම් යම්සි වෙනසක් වෙන්න ඕනේ ඇත්තටම. මොකද්ද වෙන වෙනස? විස්තරය වෙනස් වුණේ නැතුව ගියත් බලන්න මේ මුළු දුන්නේ තිබුණු මුළු ශක්තිය ආපහු ස්කන්ධය එනකොට මධ්‍ය ලක්ෂයට සම්පූර්ණ චාලක ශක්තිය බවට පත් වෙනවා. හැබැයි දැන් ඒ චාලක ශක්තිය ගන්න තියෙන්නේ අඩු ස්කන්ධයක්. වැලි ගෝණිය එළියට දාපු නිසා දැන් අඩු ස්කන්ධයක් තියෙන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? එතකොට ප්‍රවේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනවා. අන්න එකයි වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අපිට ගණිතානුකූලව මේක කරන්න වෙනවා. අපි තව උදාහරණයක් සලකලා බලමු. සංසිද්ධියක් වෘත ජලිතයේ යෙදෙන වස්තුවක්. හරි? දැන් මෙතන පේනවා මේ වස්තුව වෘත ජලිතයේ යෙදෙනවා. යෙදෙනකොට යම්කිසි අවස්ථාවකදී කතුරෙන් ඒ තන්තුව කපනවා. හරි? ඒ කතුරෙන් ඒ තන්තුව කැපුණාම දැන් බලන්න කොහෙටද ඒ වස්තුව විස්ථාපනය වෙන්නේ කියලා. හරි? ඒක ගෙලින්ම ඒ ප්‍රවේගයේ දිශාවට තමයි විස්ථාපනය වෙන්නේ. ඉතින් මේ උදාහරණය මම තෝරගන්න හේතුව මේක පෙන්눔 කරන්නේ හරි ඒ යම්කිසි වස්තුවක් චලනය වෙනකොට චාලිත දිශාව ස්ථීර වශයෙන්ම දෙන්නේ එහි ප්‍රවේගයේ දිශාවෙන්. හරි? චලිත යම්කිසි වස්තුවක චලිත දිශාව ස්ථීරයෙන් පෙන්눔 කරන්නේ එහි ප්‍රවේගයේ දිශාවෙන්. බලයේ දිශාව නොවෙන්න පුළුවන්. තෝරණයේ දිශාව නොවෙන්න පුළුවන්. මොකද හැම අවස්ථාවකදී මේක සත්‍ය වෙන්නේ නැහැ. සරල රේඛාවක එකම දිශාවට ගමන් කරනවා නම් හැමදාම ප්‍රවේගයේ දිශාවයි බලයේ දිශාවයි තුවරණ දිශාවයි ඔක්කොම එකයි. නමුත් සමාන චලිත තියෙන උදාහරණයක් වශයෙන් මේ වෘත චලිතයේදී හරි අපිට පැහැදිලිව ඒක දකින්න පුළුවන් මේ කතුරෙන් මේ තන්තුව කැපුණ විට එය විස්ථාපනය වෙන්නේ එහෙම නැත්නම් ඉම්පස්සේ චලනය වෙන්නේ අර ස්පර්ශීය දිශාවේ. ඒ කියන්නේ ප්‍රවේගයේ දිශාවේ තමයි චලනය වෙන්නේ. හරි? ඉතින් ඒක වැදගත් කරුණක් අපි මතක තියාගන්න. මොකද සමහර බහුවර්ණ ප්‍රශ්න අහලා තියෙනවා එහෙම. ඉතින් අපි මේ මූල સિદ્ધාන්තය හරියට දන්නවා නම් ඒ බහුවර්ණ ප්‍රශ්නෙට හරියටම උත්තර දෙන්න පුළුවන් ඇත්තටම. හරි? අපි දන්නේ නැත්නම් ඒ સિદ્ધාන්තය පැහැදිලිවම අපි සමහරට වෙනත් මාර්ග හොයනවා. නමුත් භෞතික විද්‍යාව තුළ අපි ඇත්තෙන්ම මේ විභාගයට හොඳට සූදානම් වෙනවා කියන්නේ මූලික સિદ્ધාන්ත ටික හොඳටම අවධාරණය කර ගැනීම. හරි? දැන් මේක එක උදාහරණයක් පමණයි. හරි? මේ තවත් උදාහරණයක්. හරි? මෙතන වෘත්ත චලිතය සම්බන්ධ උදාහරණයක් තියෙන්නේ. මේ වම් පැත්තේ ඔයගලන්ට පේනවා මේ රෝදයට මැටි පිටක් තැවරෙනවා. හැබැයි ඒක විසි වෙනවා. ඉවතට විසි වෙනවා. නමුත් මෙතනදී ඒ තැවරෙන මැටි පිට ඉවත් වෙන්නේ නැහැ. දිගටම යනවා. හරි? ඉතින් මම මේ උදාහරණය ගත්තේ ඔයගලන්ට යම්කිසි සංසිද්ධියක් අවධාරණය කරන්න. ඒක තමයි යම්කිසි වස්තුවක් වෘත ජලිතයේ යෙදෙනවා නම් ඒ කේන්ද්‍ර අභිසාරී බලය අපි බාහිරව දෙන්න ඕනේ. හුඟක් දෙනෙක් හුඟක් දරුවෝ හිතාගෙන ඉන්නේ යම්කිසි වස්තුවක් වෘත ජලිතයේ යෙදෙනවා නම් කේන්ද්‍ර අභිසාරී බලය ජනනය වෙනවයි කියලා. ජනනය වෙනවයි කියලා. නමුත් ඒක වැරදි අදහසක් ඇත්තටම. යම්කිසි වස්තුවක් වෘත ජලිතයේ යෙදෙනවා නම් බාහිර බලය අපි සපයන්න ඕනේ. බාහිරව කේන්ද්‍ර අභිසාරී බලය අපි සපයන්න ඕනේ. උදාහරණයක් සමතල පාරක වාහනයක් හරවනකොට
පාරේ ඝර්ෂණ බලය තමයි අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය සපයන්නේ. ඒ වගේම යම්කිසි ග්‍රහවස්තුවක් චන්ද්‍රිකාවක් යම්කිසි ග්‍රහලෝකයක් වටා කැරකෙනවා නම් ඒ දෙක අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය තමයි කේන්ද්‍රාභිසාරී බලය සපයන්නේ. හරි? ඒ වගේම අහස් යානයක් හරවනකොට එහි එසවුම් බලයේ තිරස්චන රචකයේ මගින් තමයි ඒ කේන්ද්‍රාභිසාරී බලය සපයන්නේ. ඒ වගේම කෝණික අවලම්බයක් හරි තන්තුවකින් එල්ලා ඇති කෝණික අවලම්බයක් චලනය වෙන විට අර ආතතියේ තිරස්චන රචකයෙන් තමයි කේන්ද්‍රාභිසාරී බලය සපයන්නේ. ඒ වගේ කේන්ද්‍රාභිසාරී බලය බාහිරව දෙන්න ඕනේ. ඒක ජනනය වෙන්නේ නැහැ. හරි? දැන් මේක එක උදාහරණයක්. මේක බොහොම විරල උදාහරණයක්. ඇත්තටම ඒකයි මම තෝරාගත්තේ. මේ දැන් මෙතන අර මැටි පිට සරලනුවල වෘත්තාකාර චාලිතයේ යෙදෙන්න නම් ඒකට කේන්ද්‍රාභිසාරී බලය අපි සපයන්න ඕනේ. එතකොට අර මේ වම් පැත්තේ රූපය අවස්ථාවේදී ඒ මැටි පිට සහ ටයරය අතර තියෙන ආසක්ති බලය හරි මදි ඒ කේන්ද්‍රාභිසාරී බලය සපයන්න. නමුත් මේ අවස්ථාවේදී මැටි පිට සහ ටයරය අතර තියෙන ආසක්ති බලය එම කේන්ද්‍රාභිසාරී බලය සපයන්න ප්‍රමාණවත්. අන්න ඒක නිසා ඒක ඉවත් නොවි මේ වෘත්ත චලිතයේ යෙදෙනවා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි හරි අපි මේ නිවැරදි මූලධර්මය ඒ කියන්නේ යම්කිසි වස්තුවක් සරලානුවර්තී චලිතයේ යෙදෙනකොට යම්කිසි වස්තුවක් වෘත්ත චලිතයේ යෙදෙනකොට කේන්ද්‍රාභිසාරී බලය අපි සපයන්න ඕනේ බාහිරව. ඒක ජනනය වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. හරි. හරි. මේ උදාහරණෙත් මම තෝරාගත්තේ යම්කිසි මූලධර්මයක් ඔයගොල්ලන්ට පහදලා දෙන්න. දැන් මෙතන අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන කියන්නේ සත්‍ය වශයෙන් නොදැක්කත් රූපවාහිනියෙන් කොහේ හරි දැකලා තියෙන අවස්ථාවක් මේ උස ගොඩනැගිලි දෙකක් අතර තියෙන කම්බියක පුද්ගලයෙක් ගමන් කරනවා. හැබැයි තනියම ගමන් කරන්නේ දිග දණ්ඩක් සමග තමයි ගමන් කරන්නේ. හරි? ඉතින් මේකේ යම්සි මූලධර්මයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි? මේකෙදි වෙන්නේ ඔහු ගමන් කරනකොට කම්බියේ යම්කිසි විදිහකින් ඔහුව පොඩ්ඩක් හැරුණොත් එහෙම අර දණ්ඩේ දිග නිසාත් හරි දණ්ඩේ සමහරට දෙකලවර තමයි ස්කන්ධ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර දණ්ඩෙහි අවස්ථිතී ගූර්ණය වැඩි. හරි? කියන්නේ භ්‍රමණ අවස්ථිතිය වැඩි. ඒතර දණ්ඩේ භ්‍රමණ අවස්ථිතිය වැඩි නම් මිනිහා ඉක්මනින් හැරෙන්න හැදුවත් දණ්ඩ හැරෙන්නේ නැහැ. අර යම්කිසි වස්තුවක ස්කන්ධය වැඩි වගේ තමයි. ස්කන්ධය වැඩි නම් චලිත ස්වභාවය වෙනස් කරන්න අපිට අපහසුයිනේ. ඒ වගේම තමයි භ්‍රමණ අවස්ථිතිය වැඩි නම් භ්‍රමණය කරන්න පහසුයි. හරි? ඉතින් අන්න ඒක නිසා ඒ අවස්ථාවේදී වෙන්නේ ඔහු නැමුණත් ටිකක් එක පැත්තකට අර දණ්ඩෙහි අවස්ථිත ගූර්ණය වැඩි කරලා තියෙන නිසා ස්කන්ධය කෙලවට සම්බන්ධ කරලා තියෙන ස්කන්ධ දෙකක්. හරි? එතකොට තවත් අවස්ථිත ගූර්ණය වැඩි වෙනවා. එතකොට වෙන්නේ ඒ දණ්ඩ භ්‍රමණය වීමේ අර තරම් ඉක්මන් නැහැ. එතකොට එතන භ්‍රමණ අවස්ථිතියක් තියෙන නිසා අර භ්‍රමණයට අකමැත්තක් තියෙනවා. ඒක නිසා වෙලාව තියෙනවා මේ මනුස්සයාට ඒ පුද්ගලයාට නැවතත් නියමාකාරයෙන් තමාගේ ශරීරය සකස් කරගන්න වැටෙන්නේ නැතුව. හරි? ඉතින් මෙතන අර භ්‍රමණ අවස්ථිතිය ගැන උගලට අදහසක් දෙන්න තමයි මේක මේ උදාහරණය ගත්තේ. ඉතින් අපි හැමිටම අර ඔය මූලධර්ම හරියට දන්නවනම් භ්‍රමණ අවස්ථිතිය, උත්තරණ අවස්ථිතිය ඒවා දන්නවනම් සමහර බහුවර්ණ ප්‍රශ්න වලට අපිට ඇත්තම පිළිතුර ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නයක පසුබිමේ අපි ඒකල චෙක් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් විමසලා තියෙන්නේ අපේ මූලික දැනුම. මේකත් එක උදාහරණයක්. මෙතනදී බීම දියරේ පිර වූ කෑන් එකක් තියෙනවා. ඒ වගේම තියෙනවා ඒ ඇතුළ මිදුණු කෑන් එකක්. ඒ කියන්නේ ද්‍රවයේ මිදුණු කෑන් එකක්. ඒ කියන්නේ අයිස් ඇතුලේ තියෙනවා වගේ. හරි? එතකොට මේ දෙක අතහැරියොත් මොකද වෙන්නේ කියලා විමසලා තියෙන්නේ. හරි? එතකොට අත්‍යවම අවශ්‍ය ගූර්ණය අර කියන්නේ සාමාන්‍ය දියර තියෙන කෑන් එකේ ඒ දියරය කෑන් එක සමග භ්‍රමණය වෙන්නේ නැහැ. අර කෑන් එක භ්‍රමණය වෙන තරමට ඒක භ්‍රමණය වෙන්නේ නැහැ. ඒතර ඒකේ භ්‍රමණ අවස්ථිතිය අඩුයි ඇත්තටම. ඒකට අපිට කියන්න පුළුවන් භ්‍රමණ අවස්ථිතිය
වැඩි එක ඉක්මනින් එන්නේ නැහැ පහළට. භ්‍රමණාවස්ථිතිය අඩු එක ඉක්මනින් එනවා පහළට. මේකත් මේ කෝණික ගම්මිතා පිළිබඳ උදාහරණයක් මේක තියෙන්නේ. දැන් මෙතන මේ වම් පැත්ත රූපයෙන් පෙන්වන්නේ මේ ගැහණු ළමයා මේ කැරකෙන භ්‍රමණය වෙන රෝදයක්. ඒක රිම් එකක් වගේ එකක්. අතේ තියාගෙන ඉන්නවා. හැබැයි ඒක කැරකෙනවා මේ පැත්තට. මේ පැත්තට කැරකෙනවා කස්කුරුප්පි නියමයේ අනුව මේ ඉස්සරහට ඉදිරි දිශාව කෝණික ගම්මිතාවයක් තියෙනවා. හරි? දැන් එය මේක ස්වල්පයක් හරවනවා මේ පැත්තට. භ්‍රමණ දිශාව මේ පැත්තට හරවනවා. මේ රෝදය ස්වල්පයක් සිරස් දිශාවට ඇල කරනවා. හරි? ඒ ඇල කරාම දැන් මොකද වෙලා තියෙන්නේ? තවමත් අර භ්‍රමණ අක්ෂීය දිශාවේ තමයි තියෙන්නේ කෝණික ගම්මිතාවය. හරි? නමුත් මොකද වෙලා තියෙන්නේ දැන් ඉස්සෙල්ලා කෝණික ගම්මිතාවය තිබුණේ මේ පැත්තට විතරයි. හරි? තිරස් දිශාවේ. දැන් මේ සම්ප්‍රයුක්ත කෝණික ගම්මිතාවේ මේ පැත්තේ නම් සිරස් කොටසකුත් ඇවිල්ලා තියෙනවා. සිරස් සංරචකයක්. ඒ කියන්නේ මේක ඇල කිරීම නිසා දැන් කෝණික ගම්මිතාවේ සිරස් සංරචකයක් පවතිනවා. ඉස්සෙල්ලා තිබුණේ සිරස් සංරචකයක්. හරි? එහෙමනම් දැන් මෙතන බාහිර විවර්තයක් ක්‍රියාත්මක වුණේ නැහැ. බාහිර විවර්තයක් ක්‍රියාත්මක වුණේ නැති නිසා එතකොට අපි මේක දැන් මෙතන බාහිර විවර්තය ක්‍රියාත්මක වුණේ නැති නිසා ඒක නැවතත් සංසිද්ධිය කරගන්න කෝණික ගම්මිතාවේ සංසිද්ධික කරගන්න මේ ගැහණු ළමයා මේ දිශාවට කැරකෙන්න ඕනේ. ඒ කියන්නේ දක්ෂිණාවර්ත දිශාවට. එතකොට මෙන්න මේ සිරස් කොටස හානි වෙන විදියට කෝණික ගම්මිතාවයක් හට ගන්නවා මේ සිරස්ව පහළට. එතකොට මේ දෙක හානි වුණාම නැවතත් මුල් කෝණික ගම්මිතාවය මේ කෝණික ගම්මිතාවයට සමාන වෙනවා. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද බාහිර විවර්තයක් නැත්නම් කෝණික ගම්මිතාවය සංසිද්ධික වෙන්න ඕනේ. හරි? දැන් මෙතනදී කෝණික ගම්මිතාවයේ සිරස් කොටසක් ඇවිල්ලා තියෙනවා. සිරස් සංරචකයක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒක නැති කරලා දාන්න ඕනේ. ඒක සඳහා තමයි අර මේ ගැහණු ළමයා දක්ෂිණාවර්ත දිශාවට කැරගෙන්නේ. එතකොට මේ දිශාවට කෝණික ගම්මිතාවයක් හට ගන්නවා. ඒක මේකත් සමග මේකට අගයෙන් සමාන නිසා හරි නැවතත් මුල් කෝණීය ගම්මිතාවයේ සංසිද්ධික වෙනවා. හරි? ඉතින් අන්න ඒක නිසා අපිට මේ වගේ කෝණික ගම්මිතාවය සංසිද්ධික වෙන අවස්ථාවන් සමහර අපිට උදාහරණ වශයෙන් ලැබිලා තිබුණොත් එහෙම ප්‍රශ්නයක හෝ වෙනින් අවස්ථාවක අපි ඉස්ලාම බලන්න ඕනේ බාහිර විවර්තයක් නැද්ද? එතන එහෙම නැත්නම් පමණයි කෝණික ගම්මිතාවයේ සංසිද්ධික වෙන්නේ. ඒ නිසා දැන් මෙතන එක උදාහරණයක් ඒ වගේ අපි ඒ අවස්ථාවේ හැටියට පිළිතුරු දෙන්න අපි කියන්නේ ඒ ප්‍රශ්නයේ හැටියට පිළිතුර සකස් කරගන්න ඕනේ. දැන් මෙතන මේක මම ගත්තේ එක උදාහරණයක් විදියට. හරි? නමුත් හැමිටම අපි දැනගන්න ඕනේ කෝණික ගම්මිතාවය සංසිද්ධික වෙන්න නම් බාහිර බලයක් ගැන කතා කරුවොත් වැරදි. කෝණික ගම්මිතාවය සංසිද්ධික වෙන්න විවර්තය තමයි නැතුව යන්න ඕනේ. හුඟක් අවස්ථාවලදී ළමයි අපි දරුවා පටලවා ගන්නවා කෝණික ගම්මිතා සංසිද්ධියේදී බාහිර බලය නොමැතිනම් කෝණික ගම්මිතාව සංසිද්ධික වෙනවයි කියලා. ඒක වැරදි ඇත්තටම. හරි? කෝණික ගම්මිතාවයේ ගැලිම රඳා පවතින්නේ බාහිර විවර්තය මත. බාහිර විවර්තය මත. ඒසොර අපි දැනගන්න ඕන බාහිර විවර්තයක් නැත්නම් පමණයි කෝණික ගම්මිතාවය සංසිද්ධික වෙන්නේ. හරි? අපි මේ උදාහරණය සලකා බලමු ඊළඟට. දැන් මෙතන කටුවෙන් පෙන්눔 කරන්නේ වාහනයක ඇතුළත දැන් පිම්පොම් බෝලයක් තියෙන රතු පාටින් පෙන්වන්නේ පිම්පොම් බෝලයක්. ඒ පිම්පොම් බෝලේ ඩෑෂ්බෝඩ් එක උඩ තියෙනවා. ඊට පස්සේ ඒ වාහනය හරවනවා වම් පැත්තට. වම් පැත්තට හරවනවා. ඒ හරවලා අපි මේ පිම්පොම් බෝලය දකුණු පැත්තේ කෙළවරට ගිහලා නවතිනවා. ස්ථාපනය වෙනවා. දැන් අපි කොහොමද මේක තේරුම් කරන්නේ? හරි? මේ ප්‍රශ්නේ අපිට තේරුම් කරන්න ඕන නම් හරි කොහොමද අපි තේරුම් කරන්නේ? මොන සිද්ධාන්තය භාවිතා කරගෙන තේරුම් කරන්නේ? පොඩක් ඔයාලා හිතලා බලන්න.
අපිට එකපාරම හිතෙනවා මේක කේන්ද්‍ර අපසාරී බලයක් ක්‍රියාත්මක වුණයි කියලා. මේ පිම්බොම් බෝලයට කේන්ද්‍රයෙන් ඉවතට මේක මෙහෙම වාහනය හරවනකොට පිම්පොම් බෝලයට කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ක්‍රියාත්මක වුණයි කියලා අපිට හිතෙනවා. එකපාරම හිතෙනවා. ඒක අපි තමයි තේරුම් කරන්න පුළුවන් මේක කේන්ද්‍ර අපසාරී බලයක් නිසා මෙහෙම සිදු වුණා කියලා අපිට ලියන්න පුළුවන් පිළිතුර. නමුත් සම්පූර්ණයෙන් වැරදි. කේන්ද්‍ර අපසාරී බලය කියන එක මේකේ පවතින බලයක් නෙමෙයි, සත්‍ය බලයක් නෙමෙයි. කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අபிසාරී බලයක් පවතිනවා. කේන්ද්‍ර අபிසාරී බලයත් අපි සපයන්න ඕන බාහිරව. ඒක ඉබේ ජනනය වෙන්නේ නැහැ. මම කලින් කිව්වා ඒක ඇත්තටම. හරි. මෙතන වෙන්නේ මොකක්ද? මෙතනදී වාහනය හරවනවා. මෙතන සමතල පාරකන වාහනය හැරෙව්වේ පාරේ ඝර්ෂණ බලය මගින් අවශ්‍ය කරන කේන්ද්‍ර අபிසාරී බලය සපයනවා. ඒතකොට ඒක හරි. හැබැයි මේ පිම්පොම් බෝලයයි වාහනයයි අතර ඝර්ෂණ බලයක් නැහැ. නැහැ කියලා අපි උපකල්පනය කරොත් එහෙම ඒ ඩෑෂ්බෝඩ් එකයි පිම්පොම් බෝලය අතර ඝර්ෂණ බලයක් නැහැ. එහෙමනම් වාහනය හරවනකොට හරි ඒ පිම්පොම් බෝලය හැරවෙන්න. එහෙනම් පිම්පොම් බෝලය වෘත චලිතයක තියාගන්න බාහිර බලයක් සපයන්න ඕනේ. බාහිරව කේන්ද්‍ර අபிසාරී බලය සපයන්න ඕනේ. ඝර්ෂණය නොමැති නිසා ඒක සපයන්න බෑ. ඉතින් ඒක නිසා නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව ඒ පිම්පොම් බෝලය ඉදිරියටම ඔහුගේ ඒ පිම්පොම් බෝලය අවශ්‍යතිය රැකගෙන ඉදිරියටම යනවා. ඒතර වාහනේ හරවනවා පිම්පොම් බෝලේ ඉදිරියට යනවා. ඒතර මොකද වෙන්නේ? අපිට පේන්නේ මේ පැත්තට විස්ථාපනය වුණා කියලා. නමුත් ඇත්තට වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව පිම්පොම් බෝලයට බාහිර බලයක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක ඉස්සරහටම යනවා වාහනය හරවනවා. ඒතර වාහනය හරවීමට කේන්ද්‍ර අபிසාරී බලය පාරෙන් සැපෙව්වා. එතකොට වාහනය හැරවෙනවා. නමුත් පිම්පොම් බෝලය ඉස්සරහට යනවා. ඉතින් ඇත්තටම පැහැදිලි කරන්නේ කොහොමද? නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කේන්ද්‍ර අபிසාරී බලයක් සපයලා නෙමෙයි. කේන්ද්‍ර අபிසාරී බලය සම්බන්ධ කරගෙන නෙමෙයි. ඉතින් සමහර අපි වැරදියට තේරුම් ගන්න තියෙනවා. සමහරට වැරදියට අපි පිළිතුරු සපයනවා. මේක කේන්ද්‍ර අපසාරී බලයක් වෙන්න පුළුවන් කියලා. කේන්ද්‍ර අපසාරී බලයක් කියලා එකක් නැහැ. එහෙම සත්‍ය බලයක් නැහැ. හරි? එතකොට මෙතන අපි පැහැදිලි කරන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන්. අපි තවත් උදාහරණයක් සලකා බලමු. අපි මේ ප්‍රක්ෂිප්තයක් ගැන මෙතන සඳහන් වෙලා තියෙන්නේ. අපි මේ විදිහට බෝලයක් ඉහළට විසි කරුවොත් එය මේ විදිහට පරිවලියේ හැඩයකට ගමන් කරනවා. හරි? අපි ඒ වගේම මෙතන මේ ලී කෑල්ලක් තමයි විසි කරලා තියෙන්නේ. ඒ විසි කරුවොත් අපිට පේනවා ලී කැබැල්ල කැරකෙමින් මේ පතේ ගමන් කරනවා. නමුත් යම්කිසි සමාන ලක්ෂණයක් තියෙනවා මේකත් එක්ක. ඒ ලක්ෂණය තමයි මේ ලී කෑල්ලේ ස්කන්ධ කේන්ද්‍රය නැවතත් පරාවලියක හැඩයක තමයි ගමන් කරන්නේ. හරි? එතකොට මේකත් හොඳ මූලධර්මයක් ඇත්තටම. ඒ කියන්නේ අපිට සමහර බහුවර ප්‍රශ්න හරි ලැබෙන්න පුළුවන් ඒ මූලධර්මය පාදක කරගෙන. හරි? ඉතින් අපි දැනගන්න ඕනේ ස්කන්ධ කේන්ද්‍රය මේ අස්තරීම ස්කන්ධ කේන්ද්‍රයට තියෙන එකම චලිතයක්. එකම චලිතයක් තියෙන පරාවලි හැඩයක් ගත් එකම චලිතයක් තියෙන්නේ. මේක මේ ලී කැබැල්ල කරකවෙන්න පුළුවන් ස්කන්ධ කේන්ද්‍රයේ වටේ. හරි? ඉතින් අපි දැනගන්න ඕනේ යම්කිසි බාහිර බලයක් ක්‍රියාත්මක වුණොත් එහෙම ඒ බාහිර බලයට අනුරූපව ප්‍රතිචාර දක්වන්නේ ස්කන්ධ කේන්ද්‍රය. හරි? ඒතකොට අපි බාහිර බලයක් කියන්නේ ස්කන්ධ කේන්ද්‍රයේ චලිතය වෙනස් කරන්න ඕන නම් අනිවාර්යයෙන් බාහිර බලයක් අපි දෙන්න ඕනේ. හරි? ඉතින් මේකේ හොඳ උදාහරණයක් තියෙනවා අපිට. මේක මොකද මම මේක තෝරාගන්න හේතුව මීට වසර කිහිපයකට ඉස්සෙල්ලා තිබුණ බහුවර්ණ ප්‍රශ්නයක් 2009 වගේ මට මතකයි. ඒකට මේ ස්කන්ධ කේන්ද්‍ර සංසිද්ධිය දන්නේ නැත්නම් හරියට උත්තර දෙන්න බෑ. හරි? යම්කිසි වස්තුවක් මෙහෙම ප්‍රක්ෂේපණය කළාම මේ අවකාශයේ යම්කිසි ස්ථානයකදී ඒක කොටස් ගොඩකට කැඩුනොත් එහෙම. හරි? ඒක අභ්‍යන්තර පිපිරීමක්. ඒතර බාහිර බලයක් නෑ ඒකට. ඒතර ඒ බාහිර බලයක් නැත්නම් මේ වගේම මේ කෑලි ඔක්කොංගෙම ස්කන්ධ කේන්ද්‍රය අර සාමාන්‍ය පරාවලිය හැඩේ පතේ ගමන් කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මේක කෑලි දෙකකට විතරක් කැඩුණා කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට මම කොහොමද ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මේක කෑලි දෙකකට විතරක් කැඩෙන්නේ. එතකොට අවස්ථා
මට පිළිතුරු තුනක් දෙන්න පුළුවන්. එකක් තමයි මේ පතේම ඒ කෑලි දෙකෙන් එක කෑල්ලක් මේ පතයෙන් එපිට කෑලි දෙකම මේ පතයෙන් එපිට වැටෙන්න පුළුවන්. හරි මේ පතයෙන් එපිට වැටෙන්න පුළුවන්. කෑලි දෙකම මේ පතයෙන් ඇතුළත වැටෙන්නත් පුළුවන්. ඒ වගේම එක කෑල්ලක් එළියෙන් වැටෙන්න පුළුවන්, අනිත් කෑල්ල ඇතුළෙන් වැටෙන්න පුළුවන්. හරි මේ පිළිතුරු තුනෙන් මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ හරි කියලා. හරි ඒ කියන්නේ කෑලි දෙකකට පිපුරුවොත් මේක අවකාශයේදී හරි වාතයේදී කෑලි දෙකම මේ පැත්තට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය පතෙන් ඉවතට, ඒ වගේම කෑලි දෙකම සාමාන්‍ය පතෙන් ඇතුළට වැටෙන්න පුළුවන්. ඒ වගේම මේ කෑලි දෙකෙන් එකක් සාමාන්‍ය පතයෙන් පිටතට, අනිත් කෑල්ල සාමාන්‍ය පතයෙන් ඇතුළට වැටෙන්න පුළුවන්. හරි මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ හරි කියලා. හරි ඇත්තටම නිවැරදි පිළිතුර වෙන්නේ එක කෑල්ලක් සාමාන්‍ය පතෙන් එළියට වැටෙනවා, අනිත් කෑල්ල සාමාන්‍ය පතයෙන් ඇතුළට වැටෙනවා. හරි මොකද හේතුව මේ කෑලි දෙකේ ස්කන්ධ කේන්ද්‍රය නැවතත් අර පරණ පතේම ගමන් කරන්න ඕනේ. හරි කලින් කියන්නේ කැඩුන් නැත්නම් ඒ ගමන් කළ යුතු පතේම ගමන් කරන්න ඕනේ. ඒ කෑලි දෙකේ ස්කන්ධ කේන්ද්‍රය. හරි ස්කන්ධ කේන්ද්‍රය ගමන් කරන්න ඕනේ. එහෙමනම් එක කෑල්ලක් අනිවාර්යයෙන්ම එළියට වැටෙන්න ඕනේ, අනිත් කෑල්ල ඇතුළට වැටෙන්න ඕනේ. එහෙමනම් අපි මේ වැටෙන ස්ථාන දෙක අතර මේ සාමාන්‍ය පතේ මෙතන හමු වෙන ස්ථානයේ ඉඳලා ඒ කැබලි දෙක වැටෙන ස්ථානවලට දුර x1 x2 දන්නවා නම් m1 වැඩි කිරීම x1 සමානයි m2 වැඩි කිරීම x2 කියලා බොහොම සරල සමීකරණයකින් ඒ දුරවල් හොයාගන්න පුළුවන් අපිට. හරි නමුත් ඒ ප්‍රශ්නේ මීට වසර කිහිපයකට ඉස්සෙල්ලා දුන්නේ ප්‍රශ්නේ ඇත්තටම ගාක් වෙලා උත්සාහ කරත් වෙන ක්‍රම වලින් සොයාගන්න බෑ. ස්කන්ධ කේන්ද්‍ර සංකල්පය දැනගන්නම ඕනේ. හරි ඉතින් ඒක නිසා ඒක හරි වැදගත් සංකල්පයක් ඇත්තටම. ඉතින් මේ විදිහට මේ නැටුම් කලාව තියෙනවා. මේ නැටුම් කලාවේදී මේ ඒ නැටුව පෙන්වුම් කරන්න හදනවා ඔවුන් පාවෙනවායි කියලා වේදිකාවේ. ඒ සාමාන්‍යයෙන් අපි උඩ පැන්නොත් මෙහෙම ගිහලා මෙහෙම වැටෙනවානේ. ඔවුන් පාවෙනවායි කියලා පෙන්වුම් කරන්න උත්සාහ කරනවා. ඒ කරන්නේ මෙහෙමයි. අපි දන්නවා ඒකත් ප්‍රක්ෂිප්තයක්. මෙහෙම උඩ පැනලා අපි වැටුනොත් එහෙම ඒක ගුරුත්වයේ යටතේ සිදුවන ප්‍රක්ෂිප්තයක්. හරි. ඒක ප්‍රක්ෂිප්තයක ස්කන්ධ කේන්ද්‍රය පරාවලිය හැඩයක එන්නේ. හරි. එතකොට නමුත් මේගොල්ලෝ කරන්නේ කොහොමද? ඔළුවත් පරාවලිය හැඩය ගියොත් එහෙම පාවෙන ගතිය පෙන්වුම් කරන්න බෑ. හරි. අන්න ඒක නිසා ඔහු කරන්නේ මේ බිමින් උඩට ආවට පස්සේ කකුල් දෙක ඔසවනවා. එසුවා මොකද වෙන්නේ? එයාගේ ඇඟට සාපේක්ෂව ස්කන්ධ කේන්ද්‍රය ඉහළට යනවා. ඉහළට ගියාම මේ ස්කන්ධ කේන්ද්‍රයේ පරාවලිය හැඩය අරින්න පුළුවන් ඔළුව එකම මට්ටමේ තියාගෙන. ඉතින් අන්න ඒක නිසා ඒ වගේ යෙදීමක් මේක. ඉතින් සමහර අවස්ථාවලදී අපේ මූල ධර්ම වලින් සමහර සංසිද්ධීන් පහසුවෙන් තේරුම් කරන්න පුළුවන්. ඒවා සමග බහුවර්ණ ප්‍රශ්න සමග ඒ මූල ධර්ම සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. අපි දැනට මේ කොටසෙන් අපි නවත්වනවා. නැවතිලා අපි විනාඩි 10ක විතර අපි විවේකයක් අරගෙන එහෙම නැත්නම් පොඩි අතරමැදි කාලයකට පස්සේ නැවතත් හමු වෙනවා අපි කෙටි ප්‍රශ්න සඳහා අපිට තියෙනවද කියලා කෙටි ක්‍රම. හරි මේ අවස්ථාවේදී අපි ප්‍රශ්න කිහිපයක් කරන් සාකච්ඡා කරලා තීරුමක් නැහැ. නමුත් අපි බලමු අමාරු ප්‍රශ්න වලට අපිට කෙටි ක්‍රම හොයාගන්න පුළුවන්ද කියලා. ඒක වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. ස්තුතියි අපි නැවත හමු වෙමු විනාඩි කිහිපයකට පසු. එවනම් නෙස්ටමෝල්ඩ් බුද්ධි ප්‍රබෝධය පසුගිය වසරේ වැඩසටහන තුළදී ඔබට ලබා දුන් පොරොන්දුවක් පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ සංවිධාන දායකත්වයෙන් මෙහෙයවීමෙන් නෙස්ටමෝල්ඩ් බලගන්වන මේ ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවේ අද භෞතික විද්‍යා විෂය පිළිබඳව දැන් ඔබට ඉදිරිපත් කළ මේ ප්‍රශ්නාවලියට අදාළ පිළිතුරු සාකච්ඡා කරන්නට මා ආරාධනා කරනවා අපේ රටේ මේ විෂය සම්බන්ධයෙන් ඉතාම ප්‍රකට විද්වතෙක් වන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය බාලෝදයා මහාචාර්යතුමන්ට නැවත වතාවක්. ස්තුතියි අපි
බලමු ප්‍රශ්න කීපයක් අරගෙන ඒකට කෙටි ක්‍රම තියෙනවද කියලා අමාරු කියලා හිතන ප්‍රශ්න කීපයක් අරගෙන ඒකට කෙටි ක්‍රම තියෙනවද කියලා බලමු අපි. හරි. ඉතින් අපි මුලින්ම ගමු මේ ප්‍රශ්නය. ඔයගොල්ලන්ගේ තිරය දිස් වෙනවා ඇති. අපිට බඳුනක් දීලා තියෙනවා ද්‍රවය පුරවලද ඒ ද්‍රව කන්දෙහි උස h අපිට දීලා තියෙන උත්තර පහෙන් හොයන්න ඕනේ මේ එම බඳුනෙන් ද්‍රවය කාන්දු වෙන එම ද්‍රවය පිටතට ගලා යන වේගය සඳහා ප්‍රකාශනයක්. ඒක සීන් සිදුරක්. එතකොට මේ ද්‍රව කන්දේ මේ ද්‍රව බඳුනේ උඩ පෘෂ්ඨයේ වර්ගඵලය A2 ඒ වගේම සිදුරේ වර්ගඵලය හරස්වැලි වර්ගඵලය A1. ඉතින් මේක දැන් අපිට ටිකක් වෙලාව ප්‍රමාණවත් නොවන නිසා මම එකපාරම පිළිතුරට යන්නම්. සමහර ඔයගොල්ලෝ උත්සාහ කරන්න නැති ප්‍රශ්නාවලිය දැකලා මේ ඉතින් මේකට අපිට තියෙනවා දිග ක්‍රමයක් තියෙනවා. ඒ දිග ක්‍රමය තමයි අර උඩ සහ යට ලක්ෂ දෙකට බර්නෝලි නියමය දාන්න ඉන්පස්සේ සන්තතික සමීකරණ ලියන්න. A1 V1 සමානයි A2 V2 කියන එක ලියලා සුළු කරලා උත්තරේ හොයාගන්න. හරි? නමුත් මේක ඇත්තෙම සමහර අගහරිය තිබුණොත් එහෙම මේ ප්‍රශ්නේ සමහර අපේ වෙලාව ඉවරයි. එතකොට අපිට සමහර මේක අර ඔයගොල්ලෝගේ භාෂාවෙන් කිව්වොත් කණා ගහන්න තමයි වෙන්නේ. හරි? ඉතින් මේ වගේ අවස්ථාවලදී අපිට විශේෂයෙන් මේ ප්‍රකාශන තියෙන පිළිතුරු වල නිවැරදි ප්‍රකාශනයට යන්න පුළුවන් අපේ මූලික දැනුම ප්‍රයෝජනයට අරගෙන. කෙටි වෙලාවකින් යන්න පුළුවන්. හරි? මේක එක හොඳ උදාහරණයක්. අපි බලමු. අපි දන්නවා මේක විශාල බඳුනක් වුණා නම් ද්‍රවය කාන්දු වන වේගය සමානයි වර්ගමූල 2යි GH කියලා ඔයගොල්ලෝ දන්නවා. පොඩ්ඩක් හරි ගණන් හදපු ප්‍රශ්න විසඳපු අය දන්නවා මේ බර්නූල් නියමයට සම්බන්ධව ඔයගොල්ලෝ දන්නවා කාන්දු වන වේගය v සමානයි වර්ගමූල 2යි GH කියලා. ඒ කියන්නේ මේ බඳුන ගොඩක් විශාල වුණා නම් ඒ කියන්නේ A2 අනන්තය වුණා නම් දැන් මේ ප්‍රශ්නේ දීලා තිබුණේ A2 අනන්තය නෙවෙයි. A2 සාමාන්‍ය පරිමිත වර්ගඵලයක්. හැබැයි ඒක අනන්තය නෙවෙයි කියලා දීලා තිබුණා. ඒ කියන්නේ අපිට මේ ද්‍රව පෘෂ්ඨය පහළට යන වේගය ගණන් ගන්න කියලා තියෙනයි ප්‍රශ්නේ. සලකා බලන්න කියලා. ඒ කියන්නේ ඒක අපි නොසලකා හරින්න බෑ. හරි? ඉතින් මේ වගේ අවස්ථාවකදී අපිට මේ A2 අනන්තයයි කියලා පාවිච්චි කරන්න බෑ. එහෙම නැත්නම් මේ ද්‍රව කන්දෙහි පහතට යන වේගය බිඳුවයි කියලා සලකන්න බෑ. ඉතින් අන්නේ වගේ අවස්ථාවක අපි සමීකරණ දෙකම දාලා බර්නූලි සමීකරණය සන්තතික සමීකරණය දාලා උත්තරේ හොයාගන්න පුළුවන්. නමුත් අපි හිතමු අපිට වෙලා නැතුව ගියයි කියලා. එහෙමනම් අපිට මේකට කෙටි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අපි දන්නවා මේ බඳුන ලොකු බඳුනක් වුණා නම් A2 අනන්තය වුණා නම් අපිට ලැබෙන්න ඕන උත්තරේ v සමානයි වර්ගමූල 2යි GH. අපි බලමු මේ දීලා තියෙන පිළිතුරු පහෙන් A2 සමානයි අනන්තය වුණාම ඒ මේ උස සඳහා තියෙන ප්‍රකාශනය වර්ගමූල 2යි GH වලට සමාන වෙන්නේ මොන පිළිතුරේද කියලා. හරි පහළට බලමුම් පේනවා මේකට පිළිතුර පළවෙනි උත්තරේ. මොකද හේතුව අපි දැන් A2 අනන්තයයි කියලා දාපු හැටි මේක බිඳුව වෙනවා. බිඳුව වුණාම උත්තරේ වර්ගමූල 2යි GH වෙනවා. ඉතින් බලන්න අපි අර මූලික දැනුම භාවිතා කරලා හරි අපිට ඉතාම ඉක්මනින් උත්තරේ හොයාගන්න පුළුවන්. මේ පිළිතුරු පහ පාවිච්චි කරලා. පිළිතුරු පහදී නිරීක්ෂණය කරලා අපිට හොයාගන්න පුළුවන්. දැන් මෙතනත් ඕක වෙන්න පුළුවන්. A2 අනන්තය වුණාම මේ හතරවෙනි උත්තරේ මේක මේ බිඳුව වෙලා හැබැයි වර්ගමූල ලකුණේ ඇතුලේ ඍණ එකක් එනවා. හරි? ඍණ එකක් එනවා. ඒක වෙන්න බෑනේ. වර්ගමූල ඍණ එකක් ආවොත් ඒක අසාත්විකයි. එහෙමනම් ඒක ටක් ගාලා අයින් කර හැකියි. අයින් කරලා තත්පර ගානක් ඇතුළත අපිට පිළිතුරු හොයාගන්න පුළුවන්. මේ උත්තර පහ බලලා A2 අනන්ත කියලා දාපුවාම උත්තරයේ වර්ගමූල 2යි GH වලට සමාන වෙන්නේ මේ පිළිතුර පමණයි. හරි? ඉතින් අපි තව උදාහරණයක් ගමු. හරි? දැන් මේක අපිට කියන්නේ
මේ විදිහට මම මනින්ම පැහැදිලි කරන්නම්. හරි. මේ ප්‍රශ්නේදී පෘථිවි මධ්‍යස්ථානයක් තියෙනවා පීලක්ෂයේ චන්ද්‍රිකාවක් භ්‍රමණය වෙනවා. මේ පෘථිවි මධ්‍යස්ථානයක් තියෙනවා මේ චන්ද්‍රිකාවක් ගමන් කරන පෘථිවිය වටේ යම්කිසි කක්ෂයක. ඒක චන්ද්‍රිකාවේ ප්‍රවේගය දීලා තියෙන v වලින්. ඒතර අපින් අහනවා මේ චන්ද්‍රිකාව ගමන් කරද්දී මේ පෘථිවි මධ්‍යස්ථානයට ඇසෙන සංඛ්‍යාතයේ වෙනස වෙන කාලය සමග වෙනස් වන්නේ කොහොමද කියලා. එනත පිහිටීම අනුව වෙනස් වන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මේකේ පිළිතුරු කීපයක් තියෙනවා. මේකදී අපි මම මේ ප්‍රශ්නේ තෝරාගත්තේ අපි අර ඩොප්ලාචරණයේ අර සමීකරණය දාලා දෘශ්‍ය සංඛ්‍යාතය හොයනකොට අර ප්‍රභවයේ හෝ එහෙම නැත්නම් නිරීක්ෂකයාගේ වේගය එහෙම්ම දාන්න බෑ අපිට සමීකරණයට. හරි? එහෙම්ම දාන්න බෑ. අපි හැමීටම බලන්න ඕනේ. මුගක් දිනේ වරද්දා ගන්න එතන නැත්නම්. අපි හැමීටම බලන්න ඕනේ නිරීක්ෂකයයි ප්‍රභවයයි යා කරන රේඛාව දිගේ තියෙන ප්‍රවේග සංරචකය තමයි දාන්න ඕනේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය හෝ ප්‍රභවයේ ප්‍රවේගයේ විදිහට. හරි? දැන් මෙතනදී පැහැදිලි වෙනවා. හරි? මෙතන මෙහෙම චන්ද්‍රිකාව ගමන් කරද්දී මේ හරියේදී මේ ප්‍රවේගයේ සංරචකයක් තියෙනවා මේ පෘථිවි මධ්‍යස්ථානයේ දෙසට. එහෙමනම් ප්‍රභවයේ යම්කිසි චලිතයක් සිදු වෙනවා මේ මධ්‍යස්ථානයේ දෙසට කියන්නේ ප්‍රවේගයක් තියෙනවා. ඒතර ඒ හරියේදී එහෙමනම් මෙහාට මේ p මධ්‍යස්ථානයේ ඇසල දෘශ්‍ය සංඛ්‍යාතය සාමාන්‍ය සංඛ්‍යාතය වල වැඩි වෙන්න ඕනේ. මොකද ප්‍රභවය හරියට ගමන් කරනවා වගේ නිරීක්ෂකයා දෙසට. මෙතෙන්ට ආවට පස්සේ ඒක ලම්බකයි. ඒතකොට වෙනසක් වෙන්නේ නැහැ සංඛ්‍යාතයේ. කියන්නේ මේ යාකන රේඛාවයි ප්‍රවේගයේ දිශාවයි ලම්බකයි. ඊට පස්සේ මේ බීලක්ෂයට ආපුවම පැහැදිලිව පේනවා. එතකොට වෙන්නේ මේ පැත්තට ප්‍රවේගය තියෙන්නේ. එතකොට මේ පෘථිවි මධ්‍යස්ථානයේ දෙසට තියෙන සංරචකය ප්‍රභවයෙන් කියන්නේ මධ්‍යස්ථානයෙන් ඉවතර තියෙන්නේ. ඒතර එහෙමනම් මේ හරියේදී සංඛ්‍යාතය අඩු වෙන්න ඕනේ. හරි? එහෙමනම් අපිට සංඛ්‍යාතය දෘශ්‍ය සංඛ්‍යාතය මේ අර පිහිටීම් අනුව වෙනස් වෙන ආකාරය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. එතකොට මේක නිවැරදි පිළිතුර වෙන්නේ හරි මම අර ඉස්සර කිව්වා වගේ මේ අවස්ථාවේදී යා කරලා බැලුවොත් මේ චන්ද්‍රිකා මේ පැත්තට චලනය වෙන්න නිසා ප්‍රවේග සංරචකයේ තියෙන මේ දෙන්න යා කරන රේඛාවේ ප්‍රවේග සංරචකයේ තියෙන්නේ මේ මධ්‍යස්ථානයෙන් ඉවතට. ඒකින්ද ඒ අවස්ථාවේදී මේ චලිතයේදී p වෙතට ගමන් කරන සංඛ්‍යාතය සාමාන්‍ය සංඛ්‍යාතයට වඩා අඩුයි. හරි? ඉතින් එහෙමනම් හරි උත්තරේ වෙන්නේ මේක අර ඒ ලක්ෂයේ ඉන්නේ නැද්ද සංඛ්‍යාතය වැඩි. ඊට පස්සේ අර ලම්බකව තියෙන අවස්ථාවේ සංඛ්‍යාතය සාමාන්‍ය සංඛ්‍යාතය ඊට පස්සේ නැවත ඉවතට යනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. හරි? ඉතින් අපි මෙතනදී වැදගත් වෙන්නේ මේකයි මේ us හරි uo හරි එහෙම කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය හෝ නිරීක්ෂකයේ ප්‍රවේගය අපි ආදේශ කරනකොට සමීකරණයට ඒ අවස්ථාවේදී නිරීක්ෂකයා ප්‍රභවයේ යාකරන රේඛාව දිගේ සංරචකයයි දාන්න ඕනේ. ඒ කියන්නේ එතකොට ඒ දෙන ලම්බක වෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම වෙනසක් කොච්චර වේගයෙන් ගියත් වෙනසක් සිදු වෙන්නේ නැහැ සංඛ්‍යාතේ. හරි? අපි ඊළඟට තව ප්‍රශ්නයක් ගමු. මේකේ U නලයක ද්‍රවය පුරවලා තියෙනවා මේ විදිහට. එතකොට මේක තුවරණයකින් දකුණු දිශාවට හෝ යම්සි දිශාවකට තිරස්ව චලනය කරනවා. චලනය කරාම ද්‍රව කණන් දෙකේ උසේ වෙනසක් ඇති වෙන තුවරණය වෙන නිසා එතකොට මේ වෙනස මොන සමීකරණයෙන් දෙන්නේ කියලා අහන්නේ. මේ පිළිතුරු පහෙන් මොන පිළිතුරෙන්ද ද්‍රව කණන් දෙකේ උසේ වෙනස ලැබෙන්නේ කියලා අපෙන් අහන්නේ. හරි? එතකොට අපිට මේකට මෙන්න මේ තිරස් ද්‍රව කන්දට අපිට නිව්ටන්ගේ නියමයේ දාලා
මේක ස්කන්ධය හොයලා තුවරණය ආදිස කරලා අපිට පුළුවන් හොයාගන්න තුවරණ ඒ කියලා දීලා තියෙන්නේ ආදිස කරලා මේකෙන් පුළුවන් අපිට උත්තරේ හොයාගන්න. නමුත් අපි හිතමුකෝ මේ ප්‍රශ්නය අවසාන ප්‍රශ්න වලින් එකක් නම් මේක අපේ වෙලාව ඉවර වෙලා නම් හරි උත්තර පත්‍ර එකතු කරගෙන එනවා නම් හරි නමුත් අපිට අර කනා ගහනවට වඩා ඇත්තටම අපිට අවස්ථාවක් තියෙනවා උත්තර ටිකේ දිහේ බලලා හරි උත්තරේ නිවැරදිව තෝරාගන්නේ. හරි ඒක හරි වටිනා ඇත්තටම. එක ප්‍රශ්නයක් හරි ලකුණක් හරි තමුට ලැබෙනවා නම් නිවැරදිව එක ප්‍රශ්නයක් විසඳලා ඒක වාසියක් ඇත්තටම. හරි. ඉතින් මේක හොඳම උදාහරණයක් ඒකට. ඉතින් මේ උත්තර ටිකේ දිහේ බලලා අපි කරන්නේ මෙහෙමයි. දැන් ඔය යූ නලය චලනය නොවි තිබුණා නම් මොකද වෙන්නේ? හරි? එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වුණා නම් හෝ චලනය නොවි තිබුණා නම් ඒ කියන්නේ තුවරණයක් නැත්නම් මොකද වෙන්නේ? තුවරණයක් නැත්නම් ද්‍රව කන්දන් දෙකේ උසේ වෙනසක් තියෙන්න බෑ. හරි? ඔය යූ නලය තුවරණය වුණ නැත්නම් ඒ කියන්නේ තුවරණයේ බිඳුව නම් ද්‍රව කන්දන් දෙකේ උසේ වෙනසක් වෙන්න බෑ. ඒ කියන්නේ A සමානයි බිඳුව නම් H සමානයි බිඳුව වෙන්න ඕනේ. A සමානයි බිඳුව නම් H සමානයි බිඳුව වෙන්න ඕනේ. බලන්න උත්තර පහේ A සමානයි බිඳුව දාපුවම හරි A සමානයි බිඳුව දාපුවම උත්තරේ බිඳුව වෙන්නේ පළවෙනි එකේ විතරයි. ඉතින් බලන්න තත්පර ගානෙන් උත්තරේ හොයන්න පුළුවන්. හරි? හරි නමුත් මේක විශ්ලේෂණය කරලා මේක ගණන හදලා සමීකරණය ලියලා හදලා අපි උත්තරේ ගන්න ගියා නම් අපිට වෙලා නැහැ. හරි මොකද දැන් වෙලාව ඉවර වෙලා උත්තර පත්‍ර එකතු කරගෙන අපි වගේ අවස්ථාවකට බුණ පෑවොත් අපිට අර කනා ගහනවට වඩා සමාජයේ ගණිතමය ප්‍රකාශන තියෙන ප්‍රශ්නයක් නම් ඒ ගණිතමය ප්‍රකාශන දිහේ බලලා අපිට නිවැරදි උත්තරය තෝරා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් වැරදවා තේරුම් ගන්න බෑ මේ හැම ප්‍රශ්නයක්ම මේ විදිහට උත්තරේ හොයාගන්න බෑ. අපිට වෙලාව නොමැති අවස්ථාවක හරි මේ විදිහේ ප්‍රශ්නයක් අපිට ලැබුණොත් අපිට උත්තර දිහේ බලලා ඒකට විරීම පිළිතුරු හොයාගන්න අවස්ථාවක් තියෙනවා කියලා මම මේ වගේ දෙයක් ඔයගොල්ලන්ට පෙන්눔 කරන්නේ. ඉතින් එහෙමත් හිතන්න පුරුදු වෙන්න කියලා. හරි? ඊළඟට මේ ප්‍රශ්නේ මම අර ඔයගොල්ලන්ට මතකයි ඇති මම අර මූලධර්ම ගැන කතා කරද්දී කලින් අවස්ථාවේ මම කිව්වා යම් කිසි වස්තුවක චාලිත දිශාව තීරණය කරන්නේ එහි ප්‍රවේගය කියලා. ස්ථිර වශයෙන්ම එහි ප්‍රවේගය කියලා. හරි? ඕනෑම අවස්ථාවක අදාළයි කියලා. ඉතින් මේක එක හොඳ උදාහරණයක්. දැන් මේ යම් කිසි වස්තුවක් වෘත්තයක ගමන් කරන අවස්ථාවේදී මේ P ලක්ෂයේදී හරි ඒක ඉවත් වෙනවා. ඒ තන්තුවෙන් ගිලිහෙනවා. හරි? තන්තුවෙන් ගිලිහෙන වස්තුව. ඊට පස්සේ අපෙන් අහනවා එහෙමනම් මේ වස්තුව කොයි දිශාවටද ගමන් කරන්නේ කියලා. හරි? ඉතින් අපිට උත්තර පහක් දීලා දෙනවා 1 2 3 4 5 කියලා මාර්ග පහක් ඇදලා දෙනවා. බලන්න අර මම කලින් කතා කරපු අවස්ථාවේ විදිහට අපි හරියටම දන්නවනම් වස්තුවක සැමීටම චලන දිශාව තීරණය කරන්නේ ප්‍රවේගයයි කියලා වරද්දන්නේ නැතුව හරි මේක ටක් ගාලා උත්තර හොයාගන්න පුළුවන්. මේක P ලක්ෂයේදී හැමිටම ප්‍රවේගය වෘත්තාකාර පතයට ස්පර්ශ වෙන්නේ. එහෙනම් ඒක තිරස්. ඒක තිරස්ව තමයි එහෙනම් චලිත වෙන්න පටන් ගන්න. එහෙම නැේක තිරස්ව ආරම්භක ප්‍රවේගයේ තිරස්ව පවතින ප්‍රක්ෂිප්තයක් වෙනවා. එහෙම නැත්නම් මෙහෙම ගිහිල්ලා මේ වැටෙන්න ඕනේ පරවලිය හැඩ. එහෙම නම් උත්තරය දෙවෙනි උත්තරේ. හරි? ඉතින් බොහොම ඉක්මනින් උත්තරය හොයාගන්න පුළුවන්. අපි අර සිද්ධාන්තය හරියටම දන්නවා. ඒකයි මම කිව්වේ භෞතික විද්‍යා සිද්ධාන්ත ටික ඔකල නිවැරදිව හොඳටම දැනගෙන ඒවා යොදලා පුරුදු වුණා නම් අනිවාර්යයෙන්ම බහුවර ප්‍රශ්න එච්චර අපහසු නෑ. හරි? ඊළඟට මේක. හරි? දැන් මේක බොහොම ඉක්මනින් උත්තර සපයන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට දැන් මේ අවස්ථාවේ ඔයගොල්ලෝ උත්තර ප්‍රශ්න පත්‍ර කරද්දී පුරුදු වෙන්න ටයිමින් වලට. ඒ කියන්නේ ටයිම් මැනේජ්මන්ට්. ඒ කියන්නේ කාලය කළමනාකරණය කරන්න. මතක තියාගන්න අර බහුවර්ණ ප්‍රශ්න පළවෙනි 10ට විතර අපි විනාඩි 2.4ක් වැය කරන්න බෑ. මොකද සාමාන්‍ය කාලේ විනාඩි 2.4යි ප්‍රශ්නෙකට. ඒකට වැය කරන්න බෑ අපිට. ඒක තත්පර 90කින් විතර කරන්න ඕනේ. කරලා අගහරියට කාලය ඉතුරු කරගන්න ඕනේ. එහෙනම් ලේසි ප්‍රශ්න ඉක්මනින්ම කරන්න ඕනේ. මුල් ප්‍රශ්න 10 15 ඉක්මනින්ම කරන්න ඕනේ. ඉතින් මේක එක උදාහරණයක්. මේක මුලින්ම දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. පොත ලේසි. හරි? දැන් බලන්න මෙතන කියලා තියෙන්නේ වස්තුවක ප්‍රවේගයේ කාලය අතර ප්‍රස්ථාරයක් මේ දීලා තියෙන්නේ. එහෙම දීලා අපෙන් අහනවා
විස්ථාපන කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා ඊට ගැලපෙන. හරි? දැන් මෙතනදී ඕනනම් මේ කොටස් හොය ඉන්න පුළුවන් අපිට. මේ කොටසට ගැලපෙන කොටස කොහේ තියෙන්නේ? මේ කොටසට ගැලපෙන කොහේ තියෙන්නේ? මේ කොටසට ගැලපෙන කොටස කොහේ තියෙන්නේ? ඒ වගේ මේ කොටස් හතර අපිට මේකේ හරියන එක හොයන්න පුළුවන්. නමුත් වෙලා යනවා. නමුත් අපරාධින කාලේ හරි? ඒ නිසා කෙටිම ක්‍රමෙන් හොයන්න මොකද? මේ වගේ අවස්ථාවක බලන්න දීලා තියෙන ප්‍රස්ථාරයේ එකම ලක්ෂණ වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ මොකක්ද කියලා. වැඩියෙන්ම වාර ගාණක් ඇවිල්ලා තියෙන ලක්ෂණය මොකක්ද කියලා. බලන්න මොකද වෙලා තියෙන්නේ. මේ ප්‍රස්ථාරයේ ලක්ෂ 3කදී ප්‍රවේගයේ බිඳු වෙලා තියෙනවා. ලක්ෂ 3කදී ප්‍රවේගයේ බිඳු වෙලා. එහෙමනම් අපේ ST ප්‍රස්ථාරයේ ලක්ෂ 3කදී ප්‍රවේගයේ බිඳුව වෙන්න ඕනේ. එහෙමනම් එහෙම වෙලා තියෙන්නේ මේකේ විතරයි. බැලමටම පේනවා ආරම්භයේදී බිඳුවයි ප්‍රවේගයේ. උපරිමයේදී ප්‍රවේගයේ බිඳුවයි. මෙතන ප්‍රවේගයේ බිඳුවයි. ඉතින් බාහන්න තත්පර ගානකින් උත්තරය හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ අර ඉක්මනින්ම කරන්න පුළුවන් ඒවා ඉක්මනින්ම කරන්න පුහුණු වෙන්න ඕනේ. හරි මේ දවස්වල පාස් පේපර්ස් කරද්දී ටයිමින් වලට කරන්න. කාලයට අනුව කරන්න. උත්සාහ කරන පළවෙනි ප්‍රශ්න 10 15 තත්පර 90කින් වගේ කරන්න. එතකොට ඔයගලන්ට 50 වෙනි ප්‍රශ්නයත් නැත්නම් 60 වෙනි ප්‍රශ්නයත් බලන්න කලින් පේපර්ස් වල නම් 60ක් තිබුණානේ. බලන්න අවස්ථාව ලැබෙනවා. හරි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ ඒකාකාර ඔබ මේ ගම්සික් වෘත්තාකාර කම්බියක් ආරෝපණය කරලා තියෙනවා. කරලා ඒකේ මැද ඍණ ආරෝපණයක් තියෙනවා. මේ ධන ආරෝපණයක් තමයි දීලා තින්නේ ඒකාකාරව මේ රාමුවට මැද දීලා තියෙනවා ඍණ කිව් ආරෝපණයක්. කරලා මේ යටින් චූටි කොටසක් කඩලා තියෙනවා. කඩලා ඉවත් කරලා. අපි අහන ඒ කොටස කඩලා ඉවත් කරාට පස්සේ හරි මේ මැද තියෙන ඍණ කිව් ආරෝපණය මත බලය විශාලත්වය සහ දිශාව අපෙන් අහනවා. හරි? ඉතින් මේක දැන් අපිට ගණනය කරන්න පුළුවන් ඉතින්. හරි? ටිකක් වෙලා යන්න පුළුවන් මේකට. හරි? ඉතින් මේ ප්‍රශ්නේ මෙතන විස්තරය කරලා තියෙනවා ඇත්තම. නමුත් උත්තර පහ තියෙනවා. අපිට බැරිලා වෙලා නැත්නම් මේ උත්තර දිහා බලටක් ගාලා උත්තරය හොයාගන්න පුළුවන්. කොහොමද උත්තරය හොයාගන්නේ? හරි? අපි දන්නවා අර යටින් තියෙන කුඩා කොටස කැඩුවේ නැත්නම් මොකද වෙන්නේ? මේ බුදුව ඒකාකාරව ආරෝපණය කරලා නම් හරි මැද ඍණ කිව් ආරෝපණය මත සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයි. මොකද සම්මිතිය අනුව වටේටම මේක ආරෝපණය කරලා තියෙන්නේ. එhmenan මැද තියෙන ආරෝපණය මත සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයි. හරි? එතකොට එහෙමනම් අපි බලන්න ඕනේ මේ දීලා තියෙන උත්තර පහේ හරි අර ඩෙල්ටා කිව් බිඳුව කෙරුවා නම් එන කඩපු ආරෝපණ ප්‍රමාණය ඉවත් කරපු ආරෝපණ ප්‍රමාණය බිඳුව කෙරුවා නම් උත්තරේ බිඳුව එන්න ඕනේ. ඉතින් බලන්න මේ උත්තර දිහේ බලපු හැටියේ හරි මෙන්න මේ හතරවෙනි උත්තරේ පස්වෙනි උත්තරේ ඩෙල්ටා කිව් බිඳුවට සමාන වුණ හැටියේ උත්තරේ බිඳුව වෙනවා. එහෙනම් ඒ දෙකෙන් එකක් හරියන්න ඕනේ. ඉතින් ටක් ගාලා ඒ දෙක හරියට තෝරාගන්නේ කොහොමද? බලන්න යටින් ධන කොටස චුට්ටක් අයින් කරපු හැටියේ සම්ප්‍රයුක්ත බලය උඩට යන්න එපායි. ඒක අසමතුලිත වෙලා එහෙමනම් සම්ප්‍රයුක්ත බලය ධන වයි දිශාවට තියෙන්න ඕනේ. හරි? එහෙමනම් ටක් ගාලා අපිට උත්තරේ ගත්ත හැකි උත්තරේ වෙන්නේ හතරවෙනි දිශාව. හතරවෙනි පිළිතුර ධන වයි දිශාව ඔස්සේ මේ අගය. හරි? මොකද උත්තර දිහේ බලලා දැන් අපි උත්තරේ ගත්තේ. මොකද අපි මූලික දැනුම භාවිතා කරලා. මොකද්ද? ඒකාකාරව මුදුව ආරෝපණය කරලා තියෙනවා නම් මැද ලක්ෂයේදී තිබු ආරෝපණය මත බලය බිඳුවයි. හරි? ඊළඟට මේක. හරි? මෙතන තියෙනවා ධාරිත්‍රකයක්. ඒ ධාරිත්‍රකය ඇතුළට දාලා තියෙනවා B පල්ල තියෙන ලෝහ රාමුවක්. ඉන්පස්සේ අපි අහනවා මේ සපල මේකේ සපල ධාරිතාවය මොකක්ද කියලා අහනවා අපි. හරි? දැන් මේකත් අපිට ධාරිත්‍රක දෙකක් විදියට සලකලා ගන්න සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. හරි? ආරෝපණ දෙකක් විදියට සලකලා. ධාරිත්‍රක දෙකක් විදියට සලකලා ගන්න පුළුවන්. නමුත් ඒකට වෙලා නැතුව ගියොත් එහෙම බැරි වෙලාවක් අපිට කෙටි ක්‍රමයක් තියෙනවා. මොකක්ද කෙටි ක්‍රමය? අපි දන්නවා මේ ලෝහ රාමුවේ ඇතුළට දැම්මේ නැත්නම් මොකද්ද ධාරිතාවය? ධාරිතාව සමානයි A එප්සයිලන් නෝට් බෙදීම D නේ. හරි? එතකොට D වෙනුවට තියෙන්නේ A. හරි? එතකොට එප්සයිලන් නෝට් තියෙනවා. ඉතින් එතකොට ඒත් එහෙම දීලා තියෙනවා. එතකොට A එප්සයිලන් නෝට් බෙදීම
ඒ වෙන්න ඕනේ. හරි? එතකොට මේ මැද රාමුව නැතිනම් ඒ උත්තරේ එන්න ඕනේ. දැන් අපි කොහොමද මේ මැද රාමුව නැති අවස්ථාව මේකෙන් චෙක් කරගන්නේ? මොකද කරන්නේ? මේ මැද රාමුව අයින් කරන්න ඕන. අයින් කරන්නේ කොහොමද? මේ b සමානයි බිඳුව කරන්න. හරි? b සමානයි බිඳුව කරොත් මැද රාමුව අයින් කරා හා සමානයි. b සමානයි බිඳුව කරාම අපිට ඒ එප්සයිලන් නෝඩ් බෙදීම a එන්නේ මේ පස්වෙනි උත්තරෙන් පමණයි. එප්සයිලන් නෝඩ් a බෙදීම එප්සයිලන් නෝඩ් a බෙදීම a ඍණ b තියෙනවා. b බිඳුව කරපු හැටියේ ඒ උත්තරෙන් අපිට ලැබෙනවා එප්සයිලන් නෝඩ් a බෙදීම සිම්පල් a කියලා. හරි? ඒ කියන්නේ අර දාරිත්‍රකේ රාමුව නැති අවස්ථාවේ ධාරිතාවය. හරි? ඉතින් අපි දන්න මූලික දෙයක් කරහා අපි අර මේ සංකීර්ණ දේ සරල බවට පත් කරගත්තා. පත් කරගෙන අපි උත්තරේ හොයාගත්තා. හරි? හරි? ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. යම් කිසි බඳුනක් තුල තියෙනවා 100% සාපේක්ෂ ආර්ද්‍රතාවයේ තියෙන මේ වාත ප්‍රමාණයක්. හරි? ඒකට දානවා වියලි වාත පරිමාවක් V2 කියලා. මහම මුළු මිශ්‍රණයම අපෙන් අහනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය කොච්චරද කියලා. හරි? එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ට වෙච්ච බඳුනක් තියෙනවා. ඒකට වියලි වාත V2 පරිමාවක් දාලා මුල් පරිමාව V1 දැම්මහම මේ දෙකම එකතු වුණාම මිශ්‍රණයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අහන්නේ. ඒක පරිමාවේ වෙනසක් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ඉතින් අපි උත්තරේ හොයන්නේ කොහොමද? ඉතින් අපිට පුළුවන් මේක සාපේක්ෂ කියන්නේ අර සම්ප්‍රයුක්ත වාෂ්ප වල ඝනත්වය D කියලා අරගෙන මේක සුළු කරලා මේක හොයන්න පුළුවන්. ඒ ක්‍රමය නෙමෙයි මෙතන සාමාන්‍ය ක්‍රමය නෙමෙයි. දැන් බැරි වෙලාවක අපිට වෙලා නැතුව ගියා නම් එහෙම. හරි? ඒ වගේ අවස්ථාවක කෙටි ක්‍රමයක් තියෙනවා මේකටත්. හරි? හරි. මේකදී අපි කෙටි ක්‍රමය මේකයි අපි අර වියලි වාත පරිමාව දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? වියලි වාත පරිමාව දැම්මේ නැත්නම් උත්තරේ තවමත් 100%යි. හරි? වියලි වාත පරිමාව දැන් නැහැ කියන්නේ මොකක්ද? V2 බිඳුව කරනවා. V2 බිඳුව කරාම 100%ක් ඒ උත්තරේ හොයන්න ඕනේ. හරි? V2 බිඳුව කරාම තුන්වෙනි උත්තරේන 100%ක් වෙනවා. දෙවෙනි උත්තරේන 100%ක් වෙනවා. ඒතකොට උත්තර දෙකක් ඉන්නවා. ඔන්න අතන පොඩි ගැටලුවක්. නමුත් අපි දක්ෂ නම් හරි අපිට පොඩි ගණිතමය දැනුමක් තිබුණා නම් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් හරි උත්තරේ. මොකද්ද? දෙවෙනි එකේ තියෙනවා V1 ඍණ V2 කියලා. ඒ ඍණ ලකුණු දැක්කහම අපිට සමාන කරන්න පුළුවන් නම් V1 සමානයි V2 දාපුවම මේක බිඳුව එනවා. කවදාකවත් වෙන්න බෑනේ. හරි? දී ඇති පරිමාවට සමාන වියලි වාත පරිමාවක් දැම්මයි කියලා. සාපේක්ෂ ආර්ද්‍රතාවය බිඳුව වෙන්න බෑනේ. මොකද කලින් තිබුණේ වාෂ්ප තියෙනවානේ. එහෙම නම් ඒක වෙන්න බැරි උත්තරයක්. ඒක ගාලා හරි උත්තරේ හොයන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ විතරයි හරි උත්තරේ. තාම කෙටි කාලයකින් උත්තර හොයාගන්න පුළුවන් අපිට මේ කාලේ නැති අවස්ථාවක. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ ආරෝපණ හතරක් අපිට දීලා තියෙනවා. එහි කේන්ද්‍රයේ සමචතුරස්‍රයේ කේන්ද්‍රයේ අපෙන් අහනවා මේ විද්‍යුත් විභවය කොච්චරද කියලා. විභවය අහන්නේ අපි. හරි? එතකොට අපිට දැන් මේක ලොකු දිග ක්‍රමයකට හදන්න පුළුවන්. මේක සලකලා විභවය හොයලා මේක සලකලා විභවය හොයලා මේක සලකලා විභවය හොයලා මේක සලකලා විභවය හොයලා ඒ දෙක එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්. නමුත් මේකට ඊටාම කැටි ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා අපි මූලික දැනුම භාවිතා කරනවා. මම කියන්නේ මූලික දැනුම ගැන කලින් කතා කරේ ගොඩක්. මූලික දැනුම හොඳට තියෙනවා අපිට බහුවර්ණ ප්‍රශ්න ලේසි කරන්න ඇත්තටම. මොකද්ද අපි දැනගන්න ඕනේ? විභවය රඳා පවතින්නේ ආරෝපණයේ අගයත් ආරෝපණයේ ලකුණත් දුරත් මත විතරයි. ඒක දාර්ශනිකයන් නෙමෙයි ඒක අදිශයක්. එහෙමනම් අපිට ටක් ගාලා අයින් කරන්න පුළුවන් ඍණ 2යි Q1යි හරි ධන Q තියෙන ටිකයි අයින් කරන්න පුළුවන්. මොකද මේ දෙකේම දුරවල් සමානයි කේන්ද්‍රයට තියෙන. ඒතර ධන 2යි Q වෙනවා. ඒක ඍණ 2යි Q1 කැන්සල් වෙනවා. ඒ ටික ඔක්කොම අයින් කරාම අන්තිමට ඉතුරු වෙන්නේ ඍණ 2යි Q විතරයි ඉතුරු වෙන්නේ. දුර දාන්නවා ටක් ගාලා උත්තරේ හොයන්න පුළුවන්. හරි. ඊළඟට මේක මේ තාපසන්නකතා මේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මෙහෙම දීලා තියෙනවා අපිට මේ දණ්ඩේ කොටස් දෙකක් තියෙනවා. එකක් x සහ y. එතකොට එකක
තාපසන්නායකතාවය K1 අනිත් එකේ තාපසන්නායකතාවය K2. දැන් අපෙන් අහන්නේ මේ දෙකම වෙනුවට දාන්න පුළුවන් තනි ද්‍රව්‍යයේ තාපසන්නායකතාවය අහන්නේ. තනි ද්‍රව්‍යයේ තාපසන්නායකතාවය අහන්නේ. හරි? එතකොට අපිට දැන් මේක සමීකරණ තුනක් දාලා තමයි ඉස්සදන්න වෙන්නේ. එකක් මේ දණ්ඩට, ඊට පස්සේ මේ ඊළඟට මේ දණ්ඩට, ඊළඟට තනි දණ්ඩට. හරි? ඔක්කොම එකතුව මේ දෙකම එකතුව සලකලා. ඒක සමීකරණ තුනක් දාලා විසඳන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලා යනවා. ඉතින් බැලලා මේක අවසානයේට තියෙන ප්‍රශ්නයක් නම් වෙලා නැත්නම් කෙටි ක්‍රමයක් තියෙනවා ඇත්තටම. මොකද්ද කෙටි ක්‍රමය? අපි හිතමු මේ K1 සහ K2 සමානයි කියලා. K1 සහ K2 සමාන නම් මොකද වෙන්නේ? K1 සමානයි K2 සමානයි සිම්පල් K කියලා හිතුවොත් අපි බලාපොරොත්තු වෙන උත්තරෙත් සිම්පල් K වෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මේවට මේ සමීකරණයේ බලපෑඩුවේ පේනවා. හරි? K1 සමානයි K2 සමානයි K දාපුවම අපි බලාපොරොත්තු වෙන කැපිටල් K සිම්පල් Kට සමාන වෙන්නේ මේ උත්තරය විතරයි. හරි? එතකොට මේ උත්තරයේදී K1 සමානයි K2 සමානයි සිම්පල් K දාපු හැටියේ සිම්පල් K උඩට යනවා. L1 ධන L2 L1 ධන N2 එක කැපිලා යනවා. හරි? මේ එකයි වෙන්නේ. හරි? එතකොට නමුත් මෙන්න මේකෙත් ඒ වගේ වෙන්න පුළුවන්. මේ හතරවෙනි උත්තරේ නමුත් ඒකේ මේ K1 සමානයි K2 දාපුවම මෙතන නමුත් L1 සමානයි L2 වුණාම ඍණ ලකුණක් තියෙනවා. ඍණ ලකුණ තියෙනින්ද අපිට චෙක් කරලා බලන්න පුළුවන් L1 සමානයි L2 දැම්මට බිඳුව වෙන්න බෑනේ. තාපසන්නායකතාවය මේකේ බිඳුව වෙනවා. L1 සමානයි L2 දාපු වෙලේ සපල තාපසන්නායකතාවය බිඳුවයි. ඒක වෙන්න බෑ. ඇත්තටම. හරි? එහෙමනම් මේක විතරයි හරි. හරි? එතකොට ඉතින් මේකේ උත්තරය ආවට මේක වෙන්න බැරි උත්තරයක්. මොකද L1 සමානයි L2 දාවුවම උත්තරේ බිඳුව එන්නේ. මේක එහෙම වෙන්නේ නැහනේ. හරි? මේකේ කපලා ගිහිල්ලා හැබැයි K සමානයි සිම්පල් K වෙනවා. ඉතින් හරි ඉක්මනින් හොයන්න පුළුවන් ඒ උත්තරය ඒ විදිහට. හරි? මේකත් ඒ වගේම එකක්. මේක ඔයගොල්ලෝ කරලා බලන්න වෙලා නැති නිසා මම වැඩි සාකච්ඡා කරන්නේ මේක ධාරිත්‍රක තුනක්. ගොඩාක් වෙලා යනවා කරන්න. හරි? නමුත් ඕගොල්ලන්ට පුළුවන් නම් K1 සමානයි K2 සමානයි K3 සමානයි සිම්පල් K කියලා දාලා එතකොට මේ අපි බලාපොරොත්තු වෙන කැපිටල් K සිම්පල් K වලට සමාන වෙන්නේ මොන උත්තරයද කියලා බලන්න ටක් ගාලා උත්තර පහදියේ බලලා උත්තර හොයාගන්න පුළුවන්. හරි? ඊළඟට මේ ප්‍රශ්නේ. දැන් එළලා තියෙනවා දුන්නක් තන්තුවකින් එළලා තියෙනවා. හැබැයි මේ තන්තුව අවිතන්‍ය තන්තුවක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් සලකන්නේ අවිතන්‍ය තන්තු. කියන්නේ ඇදෙන්නේ නැති තන්තු. හරි? නමුත් මේක ඇදෙන සුළු තන්තුවක්. ඒ කියන්නේ මේක ස්ප්‍රින් එකක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඒක හරිම සංකීර්ණයි මේ ප්‍රශ්නේ. මේක තව ස්ප්‍රින් එකක් වගේ. ඒකෝර අපිට මේකේ සමක දුනු නියත අරගෙන ඒ සමක දුනු නියත වලින් සපර දුනු නියතේ හොයලා මේ හොයන්න වෙනවා ආවර්ත කාලය. මේකේ ආවර්ත කාලය හොයන්න වෙනවා. හරිම අමාරුයි. ගොඩාක් වෙලා යනවා. හරි? නමුත් අපි මූල ධර්ම ටික හරියට දන්නවනම් ඊටාම පහසුවෙන් තත්පර ගානකින් උත්තර හොයන්න පුළුවන්. මොකද්ද? අපි දන්නවා මේක තන්තුව නොතිබුණා නම් ඒ කියන්නේ මේ තන්තුව මගින් මේක සංකීර්ණ කරලා තියෙන්නේ. අපි මේ තන්තුව කරලා විසි කරනවා. ඒතර පහසුයිනේ. හරි? ඒක මේ තන්තුව නොතිබුණා නම් මොකද වෙන්නේ? මේකේ ආවර්ත කාලය වෙන්නේ t සමානයි 2π වර්ගමූල m8k. හරි? අපි බලනවා මේ තන්තුව ඉවත් කරා නම් තන්තුව ඉවත් කරා කියන්නේ මොකද්ද? කැපිටල් L සමානයි බිඳුව කරනවා. කැපිටල් L සමානයි බිඳුව කරා නම් හරි මොකද්ද අපිට ලැබෙන උත්තරේ? හරි? මේකෙන් මොකද වෙන්නේ? කැපිටල් A සමානයි බිඳුව කරොත් එහෙම කැපිටල් L සමානයි බිඳුව කරොත් මේක එනවා t සමානයි 2π වර්ගමූල m කියන්නේ ඍණ ma y බෙදීම ka y එනවා. ay ට ay කපලා ගියාම ඍණ m බෙදීම k එනවා. හැබැයි ඒක වෙන්න බෑ. වර්ගමූල ලකුණ ඇතුළේ ඍණ ලකුණක් තියෙන්න බෑ. උත්තරේ m යට k එනවා. ඍණ ලකුණුකුත් එක්ක එන්නේ. ඒක වෙන්න බෑ අපිට. හරි? එහෙමනම් තව උත්තරයක් විතර තියෙන්න ඕනේ. හරි මෙන්න මේක තමයි හරි උත්තරය. බලන්න මේකේ කැපිටල් L බිඳුව කරාම කෙලින්ම MAY වල AY කපලා ගිහිල්ලා හරි M යට T සමානයි 2π වර්ගමූල M යට ගේ ලස්සනට එනවා. ඉතින් අපි දන්න මූල ධර්මය හරි අපි බොහොම සරල සිද්ධාන්තයක් ඒක. ඉතින් ඒක උපයෝග කරගෙන අපි සංකීර්ණ උත්තරෙන් අපි තීරණය කරගත්තා මොකද්ද හරි එක කියලා. හරි නමුත් මේක
හදන්න ගියා නම් හරි අමාරු වෙනවා. මොකද සපල කේ හොයා ගන්න ඕනේ මේකේ. හොයාගෙන ඊට පස්සේ අපි මේ හොයන්න වෙනවා ආවර්ත කාලය මොකක්ද කියලා. නමුත් අර අපි මේ සරල අපි දන්න නිසා ඒ අවස්ථාව ලැබෙන්නේ මොකෙන්ද කියලා හොයාගත්තාම හරි ඉක්මනින් උත්තරේ හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට මේක අපි වස්තුවක් අතාරිනවා. මෙහෙම අතහැරලා හැබැයි ඒක ප්‍රක්ෂේපණය වෙන්න ඉන්පස්සේ තිරස්ව. තක අපෙන් අහනවා සම්පූර්ණයෙන්ම මේකට මේ උඩ ඉඳලා පහළ වැටෙන්න ගත වෙන කාලය මොකක්ද කියලා. ඉතින් මේක දැන් ගොඩක් වෙලා යන්න පුළුවන් මේක සුළු කරන්න. නමුත් තේරුම් ගත්තා නම් මේ දෙකම සිරස්චලිත දෙකක් කියලා හරිම ලේසි. දැන් බලන්න මේක සිරස්චලිතයක්. හරි මේක සිරස්චලිතයක්. හරි මේක සිරස්චලිතයක්. මේ මොකද මෙහෙම සිරස්ව අතාරින්නේ. හැබැයි මේකත් සිරස්චලිතයක් වගේ. මොකද ආරම්භ ප්‍රවේගය තියෙන්නේ මේ දිශාවට. ඒතකොට ආරම්භක සිරස් ප්‍රවේගය බිඳුවයි. මේ චලිතයේ ආරම්භක සිරස් ප්‍රවේගය බිඳුවයි. එහෙනම් මේක මේ වගේම එකක්. ඉතින් අපි මූල ධර්ම වලින් පොඩ්ඩක් හරි ගණන් හදුපෑ දන්නවා. හරි මේ එහෙම එච්චුසක් වැඩෙනකොට ගත වෙන කාලය t සමානයි වර්ගමූල 2h බෙදීම g කියලා. 2h බෙදීම g කියලා. එහෙමනම් අපිට තියෙන්නේ මේ දෙක එකතු කරන්න විතරයි. හරි මේ එච්චුසක් වැඩෙන ගත වෙන කාලය ඉන්පස්සේ h එච්චුසක් වැඩෙන ගත වෙන කාලය මොකද අපි හඳුනාගත්තට පස්සේ මේක ආරම්භ ප්‍රවේගයේ සිරස් චලිත දෙකක් කියලා ඒ දෙක එකතු කරන්න විතරයි තියෙන්නේ. හරි ඊළඟට මේ ප්‍රශ්නේ තියෙනවා තාපයේ සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ කියන්නේ උෂ්ණත්ව දෙකක T1 හා T2 උෂ්ණත්ව දෙකක තියෙනවා ආවාත ප්‍රමාණ දෙකක්. ඊපස්සේ ඒ දෙක මික්ස් කරනවා. ඒ දෙක මික්ස් කරාට පස්සේ එහෙමනම් මිශ්‍රණයේ උෂ්ණත්වය අහන්නේ. හරි එකක් T1 වල තියෙන පරිපූර්ණ වායුවක් අනිත් එක T2 වල තියෙන පරිපූර්ණ වායුවක්. ඒ උෂ්ණත්ව වෙනස් දෙකක තියෙන. ඒ දෙක මික්ස් කරාම ලැබෙන උෂ්ණත්වයේ අගය මොකක්ද කියලා අහන්නේ. ප්‍රකාශනය. ඉතින් මේකට PV සමාන nRT දාලා මේ ප්‍රශ්නේ හදන්න පුළුවන්. ටිකක් වෙලා යනවා හැබැයි. හරි අපිට වෙලාව නැත්නම් මොකද කරන්නේ? උත්තර දිහා බලලා ටක් ගාලා උත්තරේ හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? අපි හිතමු මේ T1 සහ T2 සමානයි කියලා. එකම උෂ්ණත්වය නම් තියෙන්නේ වායු දෙක මිශ්‍ර කරලා උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ. මොකද පරිපූර්ණ වායුවක චාල ශක්තිය රඳා පවතින උෂ්ණත්වය මත විතරයි. අපි මේ මූලධර්මයේ හරියට දන්නවා නම් මේ දෙක මික්ස් කරත් කියන්නේ වායු දෙකේ උෂ්ණත්ව දෙක සමාන නම් ඒ දෙක මික්ස් කරත් උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ. හරි? එහෙමනම් T1 සමානයි T2 සමානයි T දාපුවම T1 සමානයි T2 සමානයි T කියලා දාපුවම මේ උත්තර පහෙන් ඒක T වලට සමාන වෙන උත්තරයක් තියෙනවා නම් අන්න එක තමයි හරි උත්තරේ. ඉතින් එහෙමනම් මේක උත්තරේ මේ උත්තරය යන්නේ පස්වෙනි උත්තරේ. මොකද T1 සමානයි මෙතන T1 කියලා එන්න ඕනේ. T1 සමානයි T2 දාපුවම N1 ධන N2 N1 ධන N2 කපලා ගිහලා උත්තරේ T කියලා එනවා. ඉතින් හරි ඉක්මනට උත්තරය හොයාගන්න පුළුවන්. හරි? මම හිතන්නේ ඒතර මෙතනින් මේ ප්‍රශ්න ටික අවසానයි. ඉතින් මම ඔයගලන්ට උත්සාහ කරුවේ කියන්න මුල් කොටසෙන් උත්සාහ කරේ මේ අපි මූල ධර්ම හරියටම දැනගන්න ඕනේ. හොඳටම දැනගන්න ඕනේ. එතකොට අපිට බහුවර්ණ ප්‍රශ්න ඉතාම ලේසි උත්තර දෙන්න. ඉතින් රචනා ප්‍රශ්නවලත් ඒක උදව් වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්න වලට උත්තර දෙනකොට කාලය කළමනාකරණය කරගන්න දැනගන්න. දැන් මේ දවස්වල පුහුණු වෙන්න අවුරුදු 10කවත් පාස් පේපර්ස් කරන්න. ඒ කරද්දී කාලයට අනුකූලව කරන්න. කාලය තමයි ඉතාම වැදගත්. කාල කළමනාකරණය තමයි ඉතාම වැදගත් වෙන්නේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයත් එක්ක. ඒක උත්සාහ කරන්න පුළුවන් තරම් අපි අර විදිහලා තියෙන පැය දෙකෙන් අපි 50 වෙනි ප්‍රශ්නේ දක්වා අපිට බලන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒකට අපිට මුල් ප්‍රශ්න ටික ඉක්මනින් කරන්න වෙනවා. අන්න එක මතක තියාගන්න. ඉතින් මේවත් යම්කිසි ප්‍රයෝජනයට අරගෙන මම හිතන්නේ යම්කිසි ප්‍රයෝජනයක් දුන්නා කියලා මම හිතනවා. මේ ඔබගේ විභාගයේ සාර්ථක උත්තර ලියන්න ඔබ සියලු දෙනාටම අවස්ථාව සහ මේ ආශිර්වාදයේ ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමන්ට.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය බාලෝ දයා මහාචාර්යතුමන් එතුමන් ඉතාම වටිනා කාරණා ගණනාවක් කතා කළා. අපි මේ පැය දෙකකට වැඩි කාලයක් පුරා ඔබ ඉතාම උනන්දුවෙන් අප සමග මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙවන නෙස්ටමෝල්ඩ් බලගන්වන ඔන්ලයින් සම්මන්ත්‍රණය සමග රැඳිලා සිටිය බව අපට දැනුණා, අපට හැඟුණා. ඒ වගේම විශේෂයෙන් එතුමන් කීවා කාල කළමනාකරණය ඉතාම වැදගත්. සිද්ධාන්ත මේ කරුණු හරහා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී තියෙන කාලය පාවිච්චි කරලා ඉතාම කෙටියෙන් උත්තරේ හොයාගන්න අපූර්ව ක්‍රම කීපයක් පිළිබඳව එතුමන්ගේ අවධානය යොමු වුණා. ඒ සියල්ල ඔබ ශිල්ප ක්‍රම හැටියට විභාගයේදී භාවිත කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වන්නේ 100%ක්ම ඔබව සූදානම් කරන්නටයි මෙවර 2020 උසස් පෙළ විභාගය සඳහා. ඒ වගේම අද රැඳී සිටි ඔබට අප මේ මොහොතේදී මතක් කරනවා දුවේ පුතේ, ඔබ වෙනුවෙන් ඔබ අතරින් සංයුක්ත ගණිතය 2020 A level විෂය ධාරාව සඳහා ඉදිරිපත් වන ඔබට එළඹෙන බදාදා, ඒ කියන්නේ හරියටම සැප්තැම්බර් මාසයේ දෙවනදා බදාදා පොය දිනට හෙට දිනට පසු දිනේදී පැවැත්වෙනවා සම්මන්ත්‍රණයක්. ඒ විෂය මූලික කරගෙන ආදර්ශ ප්‍රශ්න ගණනාවක් සමග එය පුරුදු විදියටම 7 සිට 9 දක්වා රාත්‍රී මේ කාලය තුල දෙහෝරාව තුල පැවැත්වෙන්නේ. එය මෙහෙවන්නට බදාදා දිනේ අප සමග මේ සම්මන්ත්‍රණය ඔබට කරුණු ගෙනෙන්නට එකතු වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය NGA කරුණාතිලක මහත්මයා කියන එකත් මේ මොහොතේදී මතක් කරන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශ වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විපුල කුලතුංග මහතා අද සහයෙන් මේ සම්මන්ත්‍රණය සඳහා අප සමග රැඳී සිටියා. එමනම් 100%ක් ඔබව බලගන්වන්නට ඔබගේ ශක්තිය, ඔබගේ ධෛර්ය, ඔබගේ අරමුණු, ඔබගේ ඉලක්ක සපුරාගෙන මේ රටට අනාගතයට වැදදායක පුරවැසියෙක් ඔබ තුලින් නිර්මාණය කිරීමට අප සියලු දෙනා අත්වැල් බැඳගෙන ඒ සඳහා ආශිර්වාද කරන සම්මන්ත්‍රණ මාලාවක් විදිහට මාචාර්යතුමනි මේ හඳුන්වන්නට පුළුවන්. එහෙනම් අප සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම වේවා සුබ රාත්‍රියක්. වාගේම කිසිම ප්‍රශ්නයක් නැතුව කය මනස හොඳට සමබරව තබාගෙන ඉතාම සැහැල්ලුවෙන් ඔබ දන්නා කරුණු වලින් 100%ක් සූදානමින් මේ විභාගය ජයග්‍රාහී මාවතක් දක්වා ගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට සමුගන්නට අවසරයි. සුබ රාත්‍රියක්.